තෙරුවන් සරණයි හැම දිනාටම. අදත් අපේ සුපුරුදු දහම් හමුවයි අප මේ ආරම්භ කරන්නේ. දිනේ වශයෙන් සැලකුව විට අද 2021 වර්ෂයේ පෙබරවාරි මාසයේ 5 වෙනිදා සිකුරාදා දිනයක්. ඒ වගේම ශ්‍රී ලංකා වේලාවෙන් අපි උදෑසන 5:30ට මේ දහම් හමුවට එකතු වන්නේ. අන්තර්ජාලය ඔස්සේ ස්කයිප් මාධ්‍යයෙන් තමයි සම්බන්ධ වන්නේ. අදත් වෙනදා වගේම පූජනීය ස්වාමීන් වහන්සේලා මෙහෙණින් වහන්සේලා ඇතුළු කල්යාණ මිත්‍ර පිරිස එකතු වී සිටිනවා. හැමදෙනාම අපි කල්යාණ මිත්‍රත්වයෙන්ම පිළිගන්නවා. එසේ පිළිගනිමින් මේ දහම් හමුව තුළ මනා සිහිනුවණින් යුතුව රැඳී සිටින හැටියට අපි ගෞරවයෙන් සිහි කරනවා, මතක් කරනවා. අපි වෙනදා වගේම දහම් හමුව ආරම්භ කරමු. පළමු කොට සම්බුද්ධ වන්දනාවෙන් මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන ලෝක සත්වයා කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් දේශනා කොට වදාළ තථාගත බුදු පියාණන් වහන්සේ බුද්ධ ගෞරවයෙන් සිහි කරගෙන নমස්කාර පාඨය තුන් වාරයක් කියලා සම්බුද්ධ වන්දනාව කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. තිරුවන් සරණයි. අවසරයි කල්යාණ මිත්‍ර හැම දෙනාගෙන්ම අපි අදත් අපේ සුපුරුදු දහම් හමුව මෙතෙන් සිට ඉදිරියට පවත්වනවා. දහම් හමුවේ මුල් කොටස අපි වෙන් කරගන්නේ සූත්‍ර දේශනා නැත්නම් බුද්ධ දේශනා ඇසුරු කරගෙන ධර්ම කරුණු විවරණය කර ගැනීම සඳහා අනතුරු අපි මේ ධර්ම කරුණු පිළිබඳව මේ අපි සාකච්ඡා කරන විමසන කරුණු හෝ වෙනත් ධර්ම මාර්ගයේ යන අය හැටියට අපිට වෙනත් දහම් ගැටලු හෝ සාකච්ඡා කළ යුතු කාරණා තිබේ නම් එවැනි දේවල් වලට අවධානය යොමු කරන්නයි අපි සාකච්ඡාවේ පසුභාගය වෙන් කරගෙන තිබෙන්නේ. ඒ විදිහටයි අපි දහම් හමුව පවත්වන්නේ. ඊටත් අමතරව දැන් අපි පෞද්ගලික කාල වේලාවන් යොදාගෙන මේ දහම් සාකච්ඡා තවදුරටත් සිදු කරනු ලබනවා. ඒ විදිහට අපේ ධර්මාවබෝධය නිවැරදි කරගත්තම අපිට මේ ධර්ම මාර්ගයේ යන්නට එහෙම නැත්නම් දහමින් බලාපොරොත්තු වෙන අපේක්ෂා කරන ප්‍රතිඵලය ලබන්නට අපිට ඒක පහසුවක් වෙනවා. තී ධර්මාවබෝධයේ පිණිසයි අපි මේ විදිහට ධම් සභාවක් ධර්ම සාකච්ඡාවක් පවත්වන්නේ. හොඳයි, අපි මේ වන විට මාතෘකාවක් ඉදිරියෙන් තබාගෙන මේ සාකච්ඡාව කරන්නේ අනිශ්චිත විහරණය කියලා. අනිශ්චිතෝ විහරති නච කිංචි ලෝකේ උපාදීයති. මේ දේශනා පාඨය නැත්නම් මේ කුසලතාවය සඳහන් වෙන්නේ මහා සතිපට්ඨාන දේශනාවේ. තවත් තැන්වල මේ අනිශ්චිත විහරණය පිළිබඳව බුද්ධ දේශනාවේ නොඑක් තැන්වල සඳහන් වෙනවා. දැන් අපි අනිශ්චිත විහරණය කියන ඒ කුසලතාවය අපි අඳුනගෙන තියෙනවා. අඳුනගෙන විතරක් නෙවෙයි, දැන් අපි එවැනි ජීවිතයක් තමයි ගත කරමින් ඉන්නේ. තවදුරටත් සියුම් විදියට හරි නිශ්චිත භාවයන් කියලා කිව්වේ ඇලීම්, ගැටීම්, මුලාවීම්, තණ්හා, මාන, දිට්ඨි වශයෙන් කෙරෙන ඇලීම්, ගැටීම්, මුලාවීම් තිබේ නම් ඒවා දුරු කරගන්නට මේ අප කරන සාකච්ඡාව තවදුරටත් උපකාරී වේ. ඒ නිසායි අපි තවදුරටත් බුද්ධ දේශනා මූලික කරගෙන බුද්ධ දේශනා පදනම් කරගෙන මේ සාකච්ඡාව අපි දිගට කරගෙන යන්නේ. ඉතින් මේ නිශ්චිත බව සාමාන්‍යයෙන් හේතුඵල ධර්ම අනුකූලව සිදු විය හැකි, සිදු වෙන්න පුළුවන් දෙයක්. ධර්මතාවක් කියලා අපිට කියන්න පුළුවන් එක. ඇහැට පේන, කනට ඇහෙන, නාසයට, දිවට, කයට දැනෙන, මනසට වැටහෙන දෙයක් තියෙනවා. එහෙම ඒවට අපි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියලා වහම විවහාර කරනවා.
පසිඳුරන්ට සහ මනසට ගෝචර වෙන දේ ඉන්ද්‍රියාරම්මන කියලාත් අපි ඒවට කියනවා. සමහර විට ලෝකය කියලාත් හඳුන්වන ඔය ටික. ඔය 6 තමයි ලෝකය කියලා කියන්නේ. ඉතින් ඒකයි නච කිංචි ලෝකේ උපාදීයති කියලා කිව්වේ. එතන ලෝකය කියන එකෙන් අදහස් කරේ ඒ ඔය 6 ආරම්මන 6 තමයි. ඉතින් මේවා සාමාන්‍යයෙන් දකින අහන විඳින වටහා ගන්නා විට මේවයේ තියෙන ගති ලක්ෂණ ගුණාංග නිසා විශේෂයෙන් අස්සාද ස්වરૂපයයි ආදීනව ස්වરૂපයයි නිසා ඇලෙන ගැටෙන ගතිය ඇති වෙනවා. ඒ වගේම ගැඹුරින් මෙහි අනිත්‍ය අනාත්ම ස්වභාවය අවබෝධ කරගෙන නැති තැනක මුලා වීමකුත් සිද්ධ වෙනවා. ඒ අස්සාද ආදීනව දෙකටම තමයි මුලා වීම සිද්ධ වෙන්නේ. ඉතින් ඒවා අවබෝධ කරගෙන ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව කටයුතු කිරීම අනිශ්චිත කියලා කියයි. කොහොම නමුත් මේ ලෝකයේ නිශ්චිත වීමට හේතු තිබෙනවා. ඒක සහේතුකයි නිශ්චිතභාවය කියන්නේ. ඉතින් ඒක තේරුම් අරගෙන අවබෝධ කරගෙන අනිශ්චිත වෙන්නේ මේ නිශ්චිතභාවයේ දුකට හේතුවක් නිසා. නිශ්චිතස්ස චලිතං. බුද්ධ දේශනාව නිශ්චිත වුණා මෙතන චලිතයක් තියෙනවා. චලිතයක් කියන එකෙන් අදහස් කරන්නේ මානසිකව ඇති වෙන යම් ප්‍රකම්පනයක් කෙලෙසීමක් වැනි දෙයක්. ඉතින් ඒ ප්‍රකම්පනේ ඒ කෙලෙසීම තුලින් ඒකෙන් අදහස් කරන්නේ හුඟක්ම කෙලෙස් තමයි. ඉතින් ඒ කෙලෙස් ඇති වුණාම එතන ඉඳලා සිදුවෙන දේ අපි දන්නවා. එතන ඉඳලා ඒ ක්ලේශය දැකලා ක්ලේශය දුරු කරගන්න හැකියාව නොමැති වුවහොත් ඒ ක්ලේශයට බොහෝ වෙලාවට පුද්ගලයා යට වෙනවා. තතෝ නිදානම් පුරිසං එතෙන් සිට ඒ පෞරුෂය පపంచ සංඥා සංකා සමුදාචරන්ති. ඊතමා විසින්ම නැත්තම් තමා තුලම ගොඩ නැගුණු මේ ප්‍රපංච කිව්වේ අන්න ඒක තමයි. මේ චලිතයන්ට තමයි ප්‍රපංච කිව්වේ. නැත්තම් කෙලෙස් කියලා අපි කියනවා. ආසව නීවරණ සංයෝජන ආසව කිලේශ උපක්ඛිලේශ පపంచ ආදී වචන වලින් හඳුන්වලා තියෙන්නේ ඒ ස්වභාවය තමයි. එතන ඉඳලා ඒකට යට වෙනවා. ඒකට දාස වෙනවා, බැල වෙනවා. ඉතින් එතන ඉඳලා ක්‍රියාත්මක වෙන්නේ ප්‍රපංචයට අනුව නැත්තම් ඒ නීවරණයට, කිලේශයට, උපක්ඛිලේශයට, ආසවයට අනුව තමයි. එතකොට කෙලෙසුණු හිතක්, කෙලෙසුණු අපිරිසිදු වුණු සිතකින් එතන ඉඳලා ක්‍රියාත්මක වෙන්නේ. පදුට්ටේන මනස කියලා කියන්නේ. පදුට්ට මනසක් ඇති වෙනවා. දූෂිත මනසක්. ඉතින් ඒකෙන් භාසතිවා කරෝතිවා කියනවා නම් කරනවා නම් යමක් තතෝනං දුක්ඛමන්නේති. එතන ඉඳලා දුක ලුහු බඳිනු ලබනවා පුද්ගලයා. එතකොට ඔය හේතුව නිසායි මේ නිශ්චිත භාවයෙන් දුරස් වෙන්නේ. අනිශ්චිත වෙන්නේ. එතකොට කෙලින්ම අපේ මේ දුකට පැහැදිලි සම්බන්ධයක් නිශ්චිත භාවයේ තියෙනවා. අනිශ්චිත භාවය දුකින් මිදීමට හේතු වෙනවා. එතකොට අනිශ්චිත භාවය කියන්නේ නිවනමයි නිවේශනසීලා ඉන්න ස්වභාවයමයි අනිශ්චිත භාවය කියලා කියන්නේ. ඉතින් එය ඇති කරගන්න අපිට යම් යම් කුසලතා වැඩිම සිද්ධ වෙනවා. කුසලතා වැඩිවීමට සිදු වෙනවා. අකුසලතා බැහැර කිරීමට සිදු වෙනවා. එවැනි කුසලතා වැඩිම අකුසලතා බැහැර කිරීම තමයි අපි කරන්නේ නිවන් මඟ වඩනවා කියලා කියන්නේ. බණ භාවනා කරනවා, නිවන් මඟ වඩනවා, නිවන් මඟේ ඉදිරියට යනවා, ධර්මයේ පුහුණු වෙනවා, ධර්ම මාර්ගයේ ගමන් කරනවා ආදී වචන අපි මේ විවහාර කරනවා. ඒ තුල කෙරෙන්නේ මෙන්න මේ වගේ මේ දේ තමයි. අනිශ්චිත විහරණය හුරු පුරුදු වෙනවා. ඒ සඳහා ධර්මඥානයක්, ධර්ම අවබෝධයක් අවශ්‍ය නිසා තමයි මේ විදිහට අපි බුද්ධ දේශනා ඉදිරියෙන් තියාගෙන මේ ධම් සාකච්ඡාවක් කරගෙන යන්නේ. ඉතින් අපි මේ අනිශ්චිත විහරණය මාතෘකාවෙන් දේශනා ගණනාවක් සිද්ධ කරලා තිබෙනවා.
දැන් අපි සාකච්ඡා කරගෙන යන්නේ සූත්‍ර කියන්නේ පළවෙනි ධර්ම සංගායනාවේදී මහරහතන් වහන්සේලා එකතු වෙලා බුද්ධ දේශනා ගොනු කරපු ආකෘතියටයි සූත්‍ර කියලා කියන්නේ. එතකොට මේ ආකෘති ගත කරලා නැත්නම් සූත්‍රගත කරලා කිසියම් ආකාරයකට ගොනු කර දැක්වීමක් සූත්‍ර පිටකය කියලා එහෙම වෙන් කළා. විනය කොටස් විනය පිටකයේ හැටියටත් ධර්ම කොටස් සූත්‍ර පිටකයේ හැටියටත් ගොනු කළා. ඉතින් එහි මේ කාර්යයට අනිශ්චිත විහරණයට උපකාරී වෙන සූත්‍ර ධර්ම අපි දිගින් දිගට සාකච්ඡා කරමින් යනවා. දැනට අපි විභංග සූත්‍ර සාකච්ඡා කරන්නේ. එයිනොත් විභංග සූත්‍ර යටතේ ඇතුළත් සත්‍ය විභංග සූත්‍රය තමයි අපි සාකච්ඡාවට වාජනය කරමින් ඉන්නේ. සත්‍ය කිව්වේ චතුසත්‍ය, දුක්ඛ ආර්ය සත්‍ය, සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය වශයෙන් මේ චතුසත්‍ය දේශනා කරලා තිබෙනවා. පළමු ධර්ම සංගායනාවේදී බුදුරජාණන් වහන්සේ ඒ චතුසත්‍ය වැඩිදුර විස්තර කිරීමක් සත්‍ය විභංග දේශනාවේ ඇතුළත් වෙනවා. ඒක මහා සතිපට්ඨාන දේශනාවෙත් ඇතුළත් වෙනවා. ඒක නිසා මේ සාකච්ඡාව මම හිතන්නේ අපේ දෙවාරක් විතර සිද්ධ වෙලා තියෙනවා අපේ ධර්ම සාකච්ඡා මාලාව තුල. අන්තර්ජාලගතව තිබෙන නිවෙන මග YouTube channel තිබෙන සතිමත් බව වැඩිම නමින් තියෙන දේශනා මාලාවෙත් අගට ධම්මානුපස්සනාවේ මේ දේවල් සාකච්ඡා වෙලා තිබෙනවා. දැනට අපි කතා බහ කරන මේ සූත්‍ර සාකච්ඡා මාලාවේ සත්‍ය විභංග සූත්‍රයේ මූලික කරගෙන අපි කරගෙන යන මේ දහම් සාකච්ඡාවෙත් මේ විදිහටම චතුසත්‍ය සාකච්ඡා වෙලා තිබෙනවා. ඉතින් චතුසත්‍ය තමයි බුදුදහමේ මූලික ඉගැන්වීම. දුක කියන ධර්මතාව, දුක්ඛ කියන ධර්මතාව මූලික කරගෙන දුක කියන ධර්මතාව කියන්නේ කුමක්ද කියලා පළමු කොට පිරිසිඳ දැන ගැනීමක් කළ යුතුව තිබෙනවා. දුක අවබෝධ කරගන්නටයි තියෙන්නේ. දුක්ඛං පරිඤ්ඤය. ඒ අවබෝධ කර නොගත් කෙනෙකුට මේන් ගැලවෙන්න, මිදෙන්න, ඉවත් වෙන්න, අයින් වෙන්න මඟ සැලසෙන්නේ නැහැ. සත්‍යය සාමාන්‍යයෙන් දුක විඳිනවා. නමුත් දුක අවබෝධ කරගත් අය බොහෝමත්ම අල්පයි, ස්වල්පයි. ඒ නිසා බුදු පියාණන් වහන්සේ පළමු කොටම දේශනා කළා දුක්ඛං පරිඤ්ඤය. දුක පිරිසිඳ දත යුතුය. ඒ වගේම දුක කියන එක හේතුවක ඵලයක්. ඒක නිසා එහි සමුදය නැත්තම් දුක හට ගන්න ආකාරය, ඒට හේතු වෙන කරුණු කාරණා තේරුම් ගත යුතුයි. තේරුම් අරගෙන එතෙන්දි තියෙන්නේ ඒ හේතුව ඉවත් කිරීම. සමුදයං පහතබ්බං. හේතුව ඉවත් කරන්න ඕන. දුක අයින් කරන්න නම් ඒ හේතුව ඉවත් කිරීමයි කරන්නේ. ඒ වගේම දුකෙන් මිදීම කියන කාරණේ සාක්ෂාත් කර යුතුයි. දුක්ඛ නිරෝධං සච්චිකාතබ්බං. ඒක තමයි අපේ ඉලක්කය. දුකින් මිදීම සරලවම කියෝ. ඉතින් මිදෙන්න මගකුත් නැත්නම් ඒකට ක්‍රමවේදයකුත් තියෙනවා. ඒකට තමයි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා කියලා කියන්නේ. එය භාවේ තබ්බං පුහුණු විය යුතුයි, භාවිත කළ යුතුයි. ඒ භාවිත කිරීමෙන් තමයි නිරෝධය සාක්ෂාත් වෙන්නේ. මාර්ගය වැඩිවීමෙන්. එතකොට දැන් මාර්ගය වඩනවා, ධම්මගේ යනවා, ධර්මයේ පුරුදු පුහුණු කරනවා කියන එකට ඒකෙන් අදහස් වෙන්නේ මේ මාර්ග සත්‍ය වැඩිම. හතරවෙනි ආර්ය සත්‍ය. ඉතින් මෙහිමයි නිවනට අදාළ ප්‍රධාන මූලික දැනුමත්, මූලික අවබෝධයත්, මූලික ක්‍රියාකාරීත්වයත් ඔය චතුසත්‍ය තමයි. ඉතින් ඔය චතුසත්‍ය විස්තර කිරීමේදී තවත් බොහෝ දේශනා ඔය චතුසත්‍යයට ඇතුළත් වෙලා තිබෙනවා. දැන් මහා හත්තිපදෝපම වගේ සූත්‍ර වලදී සරියුත් හාමුදුරුවෝ මතක් කරලා දෙනවා හරියට මේ වනාන්තරයේ ඉන්න සතුන්ගේ අඩි සලකුණු ගත්තොත් ඒ අඩි සලකුණු
හැම එකක්ම ඇත් අඩිය තුල ඇතුළත් කරන්න පුළුවන්. ඇත් අඩිය විශාලයි. ඒක ඇතුළට ඇතුල් කරන්න පුළුවන් අනිත් සියලු අඩි සලකුණු. ඒ වගේ බුද්ධ දේශනාවේ තියෙන පරියාය වශයෙන් නොඑක් විදිහට කරපු සියලුම දේශනා චතුසත්‍යයට අන්තර්ගත වෙනවා කියලා. එක්කෝ ඒවා දුක්ඛ සත්‍යයට අදාළ වෙනවා. එහෙම නැත්නම් සමුදය දුක්ඛ සමුදය ආර්ය සත්‍යයට අදාළ වෙනවා. එහෙමත් නැත්නම් දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යයට. එහෙමත් නැත්නම් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යයට. ඉතින් ඒයින් පිටස්තර දේශනා ඇතුළත් වෙන්නේ නැහැ. සමහර දේශනා අපිට බැලූ බැල්මට පේනවා ලෞකික දියුණුව යහපත වෙනුවෙන් කරන ලද දේශනා හැටියට. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් සිංහලෝවාද වැනි දේශනා බැලුවොත් ඒවයි අන්තර්ගත වෙන්නේ සමාජ සම්බන්ධතා පවත්වාගෙන යාම කියන කාරණය. එතකොට සමාජ සම්බන්ධතා යහපත් කර ගැනීම අපි සමාජීය සත්වයෝ තනියම ජීවත් වෙන අය නෙවෙයි. කණ්ඩායමක් විදිහට තමයි අපි මිනිස්සු ජීවත් වෙන්නේ. ඉතින් එහෙම ජීවත් වෙද්දී ඊතා ළඟ සම්බන්ධතා පවත්වන මව්පිය දූ දරුවෝ ස්වාමි පුරුෂ භාර්යා මිත්‍ර ආදී ඊතා ළඟ සම්බන්ධතා පද්ධතියකුත් තිබෙනවා. ඊට එහයින් පවත්වන තවත් සම්බන්ධතා සේව්‍ය සේවක සම්බන්ධතා ගිහි පැවිදි සම්බන්ධතා පාලක පාලිත සම්බන්ධතා ඔය වගේ ඊට එහයින් යන සම්බන්ධතා පද්ධතියකුත් ටිකක් දුරින් යන සම්බන්ධතා පද්ධතියකුත් තිබෙනවා මානව සම්බන්ධතා. එතකොට මේවා යහපත් කරගන්නට ඒවා විසින් ඇති කරනු ලබන යම් දුක්ඛ දෝමනස්යන් අවම කරගන්නට උපදෙස් දීමක් සිංහලෝවාද වැනි සූත්‍රවල තියෙනවා. තවත් ඔය ධම්මික පරාභව වසල චක්කවර්ති සීහන චක්කවර්ති සූත්‍ර ආදී දේවල් වල ආර්ථික සමාජ දේශපාලන පාරිසරික වශයෙන් යහපත් වටපිටාවක් ප්‍රශ්න ගැටළු අවම කරගත් වටපිටාවක් ගොඩනගා ගැනීම. ඒ කියන්නේ ප්‍රතිරූප දේශයක් ගොඩනගා ගැනීම සඳහා කරන ලද දේශනා තිබෙනවා. සමහරට ඒවා බැලුව බැලමට මේ චතුසත්‍යයට ඇතුළත්ද කියලා කෙනෙකුට හිතෙන්නත් පුළුවන්. චතුරාර්ය සත්‍යයට ඇතුළත්ද කියලා. ඒවත් ඇතුළත්. මොකද ඒවයින් පෙන්වන්නේ දුක ඇති වෙන විදිහ. දැන් උදාහරණ වශයෙන් ස්වාමි භාර්යා සම්බන්ධය කියලා එකක් සාමාන්‍ය ලෝකයේ තුල ගොඩ නැගෙන. ඒ යුග ජීවිතය කියන එක මේ මිනිස්යාගේ විතරක් නෙවෙයි තිරිසන් සතාගේ පවා ඒක පේන්න තියෙනවා. ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාවයක් ගොඩ නැගිලා එවැනි ජීවිත ගත කරනවා. මේ සම්බන්ධතාව එක්කම මේ සම්බන්ධතාව නිසියාකාරයෙන් පවත්වා ගන්න බැරි වුණාම එතන මේ දුක්ඛ කියන ස්වභාවය මතුවෙනවා. මානසික පීඩා, වචනයෙන් කරන හිරිහැර හිංසා පීඩා, අතින් පයෙන් සමහර වෙලාවට කෙරෙන හිංසා පීඩා මේ වගේ දුෂ්කරතා ඇති කරනවා. ඉතින් ඒක නිසායි ඒව ඔක්කොම දුක්ඛ සත්‍යයට අදාළයි. ඒ වගේම මාර්ග සත්‍යයටත් අදාළයි. ඒ යුතුයකම් ආදී දේවල් නිසියාකාරයෙන් ඉෂ්ට සිද්ධ කරනකොට ඒක දුකෙන් මිදීමටත් හේතු වෙනවා. ඉතින් ඒ විදිහට බලපුවාම ඒව බැලුව බැලමට අපි ආර්ථික සමාජීය දේශපාලන පාරිසරික වශයෙන් එවැනි වටපිටාවන් ගොඩනගන්න කරපු දේශනා හැටියට මතු පිටින් පෙනුනට ඒවත් ඇත්ත වශයෙන්ම මේ චතුසත්‍යයට අන්තර්ගත වෙනවා. ඉතින් ওই විදිහට අපි මේ අවධානයට ලක් කරලා තිබෙන චතුසත්‍ය චතුරාර්ය සත්‍යයට ඒ ධර්මතාවට සියලුම ධර්මතා කොහෙන් කොයි විදිහට ගත්තත් ඇතුල් කරන්න පුළුවන්. ඒ විදිහට ධර්මතා තේරුම් ගැනීමත් අතිශයින් වැදගත් වෙනවා. දැන් අපි බණ අහනවා, දහම් පොතපත කියවනවා, ධර්ම සාකච්ඡා කරනවා අප්‍රමාණ. වර්තමානයේ වෙනකොට එවැනි සාකච්ඡා සම්මන්ත්‍රණ දේශනා පොතපත රාශියක් තිබෙනවා. එතකොට අපි යම් බණක් දහමක් අහනකොට මේ චතුසත්‍ය මතකයේ තියාගෙන නැත්නම් චතුරාර්ය සත්‍ය ක්‍රමය ඔස්සේ ඒ
බණ දහම ඇසීම, සාකච්ඡා කිරීම, විවරණය කිරීම කරනවා නම් අපිට මේ ධර්මාවබෝධයට ගොඩක් පහසු වෙනවා. සමහර වෙලාවට අපි ධර්ම කරුණු සාකච්ඡා කරලා කියවලා දේශනාවලට සවන් දීලා පැත්තකින් තියෙනවා. එතකොට මේ ඇසූ විමසූ සාකච්ඡා කළ ධර්ම කරුණු කොතෙන්ටද සම්බන්ධ වෙන්නේ? කුමන ආර්ය සත්‍යයටද සම්බන්ධ වෙන්නේ කියලා ඒ තරම්ම ගලපා බැලීම, ගලපා ගැනීම සිද්ධ වෙන්නේ නැහැ හුඟක් වෙලාවට. ඒ ධර්ම කරුණු පිළිබඳව සාකච්ඡා සම්මන්ත්‍රණ ඇතැම් විට වාද විවාද දක්වා පවා ඉස්සරහට ගෙනියනවා. එතකොට ආපහු දුක්ඛ නිරෝධය වෙනුවට, දුකින් මිදීම වෙනුවට දුක්ඛ සමුදය පැත්තට ගෙනියන අවස්ථා තිබෙනවා මේ දේවල්. ඉතින් ඒක නිසා අපි ධර්ම මාර්ගයේ යන ඇත්තෝ හැටියට හැමතිස්සෙම මේක කොතෙන්ටද සම්බන්ධ? පළමු ආර්ය සත්‍යයටද, දෙවෙනි ආර්ය සත්‍යයටද, තුන්වෙනි ආර්ය සත්‍යයටද, හතරවෙනි ආර්ය සත්‍යයටද කියලා හොඳට ගලපගත්තොත් මේ චතුරාර්ය සත්‍ය අවබෝධය ඊට හොඳින් සිද්ධ වෙනවා. එහෙමයි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ. ඕනම කාරණයක් අපිට පේන්න පටන් ගන්න මේ හතර ඔස්සේ. මෙන්න මේ කාරණේ අයිති වෙන්නේ දුක්ඛ ආර්ය සත්‍යයට. මේ කාරණේ සමුදය, දුක්ඛ සමුදය ආර්ය සත්‍යයට. දුක ඇති කිරීමට, දුක් ජනනය කිරීමට හේතු වෙන දෙයක් මේක. මේක දුෂ්කරතාවයක්. ඉදන් දුක්ඛං. ඉදන් දුක්ඛ සමුදයං ආදී වශයෙන්. මෙන්න මෙහෙම කරොත්, මේ විදිහට කරොත්, මෙසේ පැවතුනොත් දුකෙන් මිදෙනවා. මේ ක්‍රියාමාර්ග, මේ වැඩපිළිවෙල, මේ දේවල් දුකින් මිදීමට මාර්ගයක් වෙනවා. උපකාරක ධර්මයක් වෙනවා කියලා ওই විදිහට මාර්ග සත්‍යයට ගලපලා මේවා තේරුම් ගන්නත් පුළුවන්. එහෙම තේරුම් ගන්න කෙනා තමයි මේ ධර්මයේ හරියට තේරුම් ගන්නවා කියලා කියන්නේ. ඉතින් අපි ওই චතුසත්‍ය අවබෝධය තමයි අත්ත වශයෙන්ම හැම ධර්ම කාරණයකින්ම කරන්නේ. අන්තිමට මේ අනිශ්චිත විහරණය කියලා කියන්නේ ඔය ලබාගත් අවබෝධයට අනුව මේ දුකේ කෙලෙස් වල ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව, එවැනි කෙලෙස් ක්ලේශ ධර්ම ඇති කරගන්න නැතුව ජීවිතේ පවත්වාගෙන යාම සාමාන්‍ය ජීවිතේ. අපි මේ අනිශ්චිත විහරණය කිව්වම ඒක සුවිශේෂ ජීවිතයක්, වෙනස් ජීවිතයක් හැටියට ගන්නෙ නැහැ. දැන් ලොකු සංවාදයක් මේ දවස්වල තියෙනවා මේ ධර්මයේ පිළිබඳව, ධර්ම මාර්ගය යන ඇත්තෝ අතර. දහමට ආවම අපි සාමාන්‍ය ජීවිතයේ අත්හල යුතුයි කියලා. මේ යුතුයද? දැන් ඊයේ මා සමග සාකච්ඡා කළ යෝගී මහත්මයෙක් මේ පිළිබඳව දිගින් දිගට සාකච්ඡා කළා. අපිට ඇහෙනවා සමහර දහම් සංවාදවලත් මේ ප්‍රශ්නේ මතු කරනවා. ඒකට මේක මේ සාමාන්‍ය අපිට උරුම වෙච්ච අපි ගත කරන ජීවිතේ අතහැර දැමීමක්ද, එහෙම නැත්නම් ඒ ජීවිතයේ කිසියම් ගුණාත්මක වෙනසක් ඇති කර ගැනීමක්ද කියන කාරණේ. ඉතින් අතහැර දානවා කියන, අපි සාමාන්‍ය ජීවිතේ අතහැර දැමිය යුතුද කියන තැනදී අපිට එක පැත්තකින් ඕ කියන්නේ. එතනින් අදහස් කරන්නේ සාමාන්‍ය ජීවිතයේ තියෙන යම් අඩුපාඩුකම්, දෝෂ, දුර්වලතා, වැරදි භාවිතයන්, වැරදි වැටහීම් වැනි දේ නම් අත්හැර දැමිය යුතුයි. අනිත් පැත්තෙන් සාමාන්‍ය ජීවිතය අතහැර දැමිය යුතුද කියලා අහුවම අපිට නැහැ කියන උත්තරයකුත් දෙන්න. නැහැ කියන උත්තරේ සපයන්නේ අපිට උරුම වෙච්ච, ස්වභාවික වශයෙන් අපිට උරුම වෙච්ච යම්කිසි සමාජීය ජීවිතයක් තිබෙනවා. අනිත් පුද්ගලයන් සමග ගත කරන, සමහර විට විවාහ වෙලා, විශේෂයෙන් ගිහියන්ගේ පැත්තෙන් ගත්තොත් එවැනි ජීවන පරිසරයක් සකස් වෙලා තියෙනවා දැනටමත්. ඉතින් ඒක ඇතුලේ යුතුයකම්, වගකීම්, රාජකාරී, ධන දාන්‍ය වස්තුව රැස් කිරීම, ආහාර පාන වැඩපිළිවෙළවල්, නොඑක් විදිහේ දේවල් දිවි පැවැත්ම කරගෙන යන්නටත්, දිවි පැවැත්මේ ඉන්න සෙසු සමාජිකයන්
ජීවිතයට හා සම්බන්ධ සිසු සමාජිකයන් වෙනුවෙන් කරන යම් කිසි වැඩකටසුකුත් අපිට උරුම වෙලා තිබෙනවා. ඒකෙන් අපිට අයින් වෙන්න හැකියාවක් නැහැ 100%ක්ම. ඉතින් ඒ තුල තමයි අත් වශයෙන්ම අපි එහි ඇතුළත් අර බහැර කළ යුතු දේ බහැර කරලා ඒ ජීවිතයේ ඇතුළෙම තමයි අපි මේ අනිශ්චිත විහරණය ගොඩනගා ගන්න. නිවීම සැනසීම ඇති කරගන්න. ඉතින් හුඟක් අය කල්පනා කරන්නේ මේ පැවිද්ද දිහා බලන්න. ගිහි ජීවිත ගත කරන ඇත්තෝ මේ නිර්වාණය සාක්ෂාත් කරන්න නම් මේ පැවිද්දට මාරු වෙන්න ඕනේ කියලා. නමුත් අපි පැවිදි ජීවිත ගත කරන ඇත්තෝ හැටියට අපිට පේනවා මේ ගිහි ජීවිතෙන් පැවිදි ජීවිතයට ආවට සමහර ඇත්තන්ට මේ පැවිදි ජීවිතය ඇතුළේ නිශ්චිත වෙලා තියෙනවා. පැවිදි ජීවිතය ඇතුලේ තියෙන යම් දේවල් වලට ඇලිලා ගැටිලා මුලා වෙලා කටයුතු කරන ලක්ෂණයක් තියෙනවා. ඉතින් එතකොට මොකද වෙන්නේ? අර ගිහි ජීවිතයෙන් පැවිදි ජීවිතයට ආවයි කියලා අර නිවන් සාක්ෂාත් කිරීමෙහිලා අත්හල යුතු දේ අත්හැරලා නැහැ. එතකොට දැන් මෙතන දිවි පැවැත්ම නැත්තම් ඕකට අපි කියන්නේ ආජීව කියලා. ආරියෂ්ඨාංගික මාර්ගයේදී ආජීවයේ සම්මා කරනු මිසක ආජීවයන් මාරු කර යන එකක් එහෙම යෑමක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළා නැහැ. දිවි පැවැත්මවල් කියන දේවල් මේ ලයිෆ් ස්ටයිල් කියලා අපි කියන්නේ. ඒවා මාරු කර යෑමක් පිළිබඳව සඳහන් වෙන්නේ නැහැ නිවන් මාර්ගයේ. නිවන් මාර්ගයේ තියෙන්නේ ආජීවයේ සම්මා ආජීවයක් කරගන්න එක. දැනට අපි හැමෝටම යම්කිසි දිවි පැවැත්මක් උරුම වෙලා ඇති. කොහේ හරි රටක කොහේ හරි ජීවනෝපායක් කරගෙන කිසියම් ආකාරයේ සමාජ සම්බන්ධතා පද්ධතියක් සහිතව යුතුයකම් වගකීම් ටිකක් සහිතව ජීවිතයක් ගත කරනවා. ගිහි ජීවිතයක් හෝ පැවිදි ජීවිතයක්. අන්න ඒක සම්මා කර ගැනීම තමයි සම්මා ආජීව කියන්නේ. එහෙම නැතුව ඒක අතහැර දමලා වෙනත් එකක් බලාපොරොත්තු වී යාම තුල මේ කාර්යය සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා අපි විශේෂයෙන් ඒ කාරණේත් සැලකිල්ලට ගත යුතුව තිබෙනවා. මොකද සමහර වෙලාවට අපි මේ අනිශ්චිත විහරණය නොඇලී නොගැටී නොමුලාව ගත කරන ජීවිතයේ තියෙන්නේ පැවිදි ජීවිතය තුල කියලා සමහර ඇත්තෝ එහෙම උපකල්පන කරගෙන තියෙනවා. එහෙම සාකච්ඡා කරන දේශනා කරන අවස්ථාවලත් අපිට පේනවා. නමුත් මේ දුක කියන එක දැන් චතුසත්‍ය ක්‍රමයට අපි කතා කරුවොත් දුක කියන එක ඇති වෙන්නේ ඊට අදාළ හේතු ඇතිකල්. ඒක මේ පැවිදි ගිහි ජීවිතයේ ප්‍රශ්නයක්වත් පැවිදි ජීවිතයේ ප්‍රශ්නයක්වත් නැත්නම් ගිහි ජීවිතයේ දුකයි පැවිදි ජීවිතයේ දුකින් මිදුණ එකක් කියලා කියන්න බෑ. එහෙම කියලා නෑනේ. දුක කියන එක පැහැදිලි කරනකොට නැත්නම් දුකට හේතු හැටියට දක්වලා නෑනේ. ගිහි ජීවිතයේ දුකට හේතුවක් කියලා එහෙනම් දුක්ඛ සමුදය ආර්ය සත්‍යයේදී එහෙම දේශනා වෙලා තියෙන්නේ බෑ. කතමංච වික්ඛවේ දුක්ඛ සමුදයං ආර්ය සත්‍යං දුකට හේතුව ගිහි ජීවිතය කියලා නෑනේ. දුකට හේතුව යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සාගතා తත්‍ර తත්‍රා විනන්දිනේ සේයති ඉදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කිව්ව මිසක ගිහි ජීවිතයේ දුකට හේතුවක් කියලා දේශනා කළා නෑනේ. එතකොට ඔයදී පැවිදි ජීවිතයේ සිද්ධ වෙනවා නම් යායන් තණ්හා පෝනෝ භවිකා මේ තණ්හාව කාම තණ්හා භව තණ්හා විභව තණ්හා පැවිදි ජීවිතය ඇතුලේ තියෙනවා නම් ඒ දුක තියෙනවා. ඒක නිසා දුකට හේතුව කියන එක අපි හරියටම සොයාගත යුතුයි, විමසා ගත යුතුයි. ඒකයි මේ අවශ්‍ය වෙන්නේ. ඉතින් අන්නේ විදිහට අපි දුකට හේතුව කියන කාරණේ මම හිතන්නේ විමසා ගැනීම, සොයා ගැනීම ඊටාම වැදගත් වෙනවා. ඒක අවශ්‍ය වෙනවා. ඉතින් ওই විදිහට අපි නිවන් මාර්ගයේදී ඊටාම වැදගත් වෙනවා මේ කාරණා විමසා ගැනීම. හොඳයි අපි ඔය සාකච්ඡා කළේ විමසා බැලුවේ සරලව නැත්නම් ඊටාම කෙටියෙන් චතුසත්‍ය පිළිබඳව යම් අදහසක් අපි ඇති කරගත්තේ. මේ චතුසත්‍ය සත්‍ය විභංග දේශනාවේ චතුසත්‍ය වලින් අපි
යම් කොටසක් සාකච්ඡාවට භාජනය කරලා තිබෙනවා. දුක්ඛ සත්‍යය වගේම දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියන කොටස් අපි සාකච්ඡාවට භාජනය කරලා තිබෙනවා. අපි බලමු ඉතිරි කොටස් අවධානයට යොමු කරන්න. එතකොට අපි මේ චතුසත්‍ය වලින් දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය කියන කොටස් අපි කලින් අවධානයට ලක් කළා. අපි උත්සාහ කරනවා අනිකුත් සත්‍ය වලට අවධානය යොමු කරන්න. ඉතින් අපි විභංග දේශනාවටම අපි සාකච්ඡා කරන විභංග දේශනාවටම යොමු වුණොත් සත්‍ය විභංග දේශනාවට නිරෝධ ආර්ය සත්‍ය දුකට හේතුව අපි කතා කරා. යායන් තණ්හා පහුගිය සාකච්ඡාවේදී අපි කාරණේ විමසා බැලුවා මේ තණ්හාව නැත්තම් ඇලීම් ගැටීම් මුලාවීම් වශයෙන් ඇති කර ගන්නා වූ తত্ত্বය. ඒක තමයි තණ්හා කියලා කියන්නේ. අපි කිව්වා තණ්හා කියන වචනේ සමහර වෙලාවට බොහොම සරල අර්ථයක් මතු කරලා තියෙනවා. සරල අර්ථයක් ආශාව වගේ අර්ථයක් සමහර වෙලාවට මතු කරලා තිබෙනවා. ඉතින් නමුත් තණ්හා කියන වචනෙන් අදහස් කරන්නේ ඊට වඩා ගැඹුරු දෙයක් කියලා අපි කතා කළා. වේදනා පත්‍ය තණ්හා, විඳීම නිසා ඇති වෙන තත්වයක් මේ බැඳීම කියන කාරණේ. එතකොට විඳීමත් හේතුඵල ධර්මානුකූලව සිද්ධ වෙන දෙයක්. ඒක පස්සපච්චය වේදනා, ඉන්ද්‍රයන්ට අරමුණු හමු වීම හේතුඵල ධර්මානුකූලව ඒක සිද්ධ වෙනවා. ඉතින් ඒ සිදුවීම ඔස්සේ තමයි මේ වේදනා කියන తත්වය ඇති වෙන්නේ. පස්සපච්චය වේදනා. එතකොට මේ දේවල් හුඟක්ම අපේ හේතුඵල ධර්මතාවය ඇතුලේ තේරුම් ගන්න අවශ්‍යයි. දැන් හේතුඵල ධර්මතාවය කියලා වෙනමම ගැඹුරු ධර්මතාවයක් අපි අවබෝධ කරගෙන තියෙනවා. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිබෙනවා. අපිත් හේතුඵල ධර්මතාව පිළිබඳව සාකච්ඡා මාලාවක් කරලා තිබෙනවා. මේ අපේ නිවෙන මග YouTube channel එක තුල අපි අන්තර්ගත කරලා තියෙනවා. පටිච්චසමුප්පාද දේශනා මාලාව. එතකොට එතනින් පෙන්눔 කරන්නේ යම් දෙයකට හේතුව කුමක්ද කියලා. ඉතින් අපි මේ දුකට හේතුව සොයාගෙන යද්දී එකිනෙකට මේවට හේතු වෙන දේවල් අපි මනමින් අවබෝධ කරගත යුතුයි. පටිච්ච කියන වචනයෙන් අදහස් කරන්නේ නිසා, යමක උපකාරයෙන් යමක් නිසා, සමුප්පාද තවත් දෙයක් හට ගන්නවා, ඇති වෙනවා කියන එකයි. නිසා වෙනවා කියන එකයි පටිච්ච සමුප්පාද කියන එකේ සරල අර්ථය. කුමක් නිසා කුමක් වෙනවද කියලා අපි ටිකක් ගැඹුරින් චින්තාමය වශයෙන්, භාවනාමය වශයෙන් ගිහිල්ලා හොයා ගන්නවා, තේරුම් ගන්න ඕන. යමක් වුණාම කුමක් නිසාද ඒක වෙන්නේ? උනේ මේක පවතින්නේ කුමක් නිසාද? මේක නවතින්නේ කුමක් නිසාද? හටගන්නේ කුමක් නිසාද? නිමා වෙන්නේ කුමක් නිසාද? ආදී වශයෙන් මේ හේතු ප්‍රත්‍ය විමසා දැන ගැනීමක් අවශ්‍යයි. මොකද ඒක අවශ්‍ය වෙන්නේ යම් ඵලයක් දුක් පිනිස හේතු වෙනවා නම් ඒ ඵලය ඉවත් කරගන්න අපිට මේ එහි හේතුව දැන ගැනීම අවශ්‍ය වෙනවා. හේතු ප්‍රත්‍ය නැත්නම් පටිච්චසමුප්පාද ධර්මතාව උගන්වන්නේ ඒ සඳහා, වෙන දෙයකට නෙමෙයි. ඉතින් මේ පටිච්චසමුප්පාද ධර්මතාවය ලෝක ස්වභාව ධර්මයක්. යම් හේතුවක් යෙදුනම ඒ හේතුව විසින් හේතු ප්‍රත්‍යයන්ට අනුකූල ඵලයක් නිපදවීම, ඵලයක් ඇති කිරීම, ඒ ධර්මතාවය ලෝක ස්වභාව ධර්මය. ඉතින් දුකටත් හේතුවක් තිබෙනවා. දුක්ඛං අරිය සත්‍යං කියලා දුක්ඛාරිය සත්‍ය පැහැදිලි කරලා ඒට හේතුව පෙන්වුම් කරා යායන් තණ්හා කියලා. මේ තෘෂ්ණාව. එතකොට තණ්හා කිව්වම එකෙන් අදහස් කරන්නේ විඳීම නිසා ඇති වෙන බැඳීම. වේදනාපච්චය තණ්හා. ඒතර විඳීම ස්වභාවිකයි. විඳීම දක්වා ක්‍රියාකාරීත්වය සම්පූර්ණ හේතුඵල ධර්මානුකූල ස්වභාවික කාරණයක්. වේදනා දක්වාම කිසිම ක්ලේශයක් පෙන්눔 කරන්නේ නැහැ. ඇස ක්ලේශයක් නෙමෙයි, රූපේ ක්ලේශයක් නෙමෙයි.
ඇසයි රූපයයි හමු වුණාම චක්කුංච පටිච්ච රූපේච. එහෙම නැත්නම් සෝතංච පටිච්ච සද්දේච. කන ක්ලේශයක් නෙවෙයි, ශබ්දේ ක්ලේශයක් නෙවෙයි. ওই විදිහට ඉන්ද්‍රිය සහ අරමුණු කියන්නේ කෙලෙස් නෙවෙයි. ඒවා නාම රූප ධර්මතා. ඒවා පටිච්ච වෙනවා. එකිනෙක මුණ ගැහෙනවා. එකක් එකිනෙකට සම්බන්ධ වීමක් පෙන්නනවා. ඒවා හේතුඵල ධර්මානුකූලව සිද්ධ වෙන්න පුළුවන්. සිදුවීමට ඕන තරම් ඉඩ අවකාශ තිබෙනවා. අපේ උමනාවටත් බලනවා. අපේ උමනාවක් නැතත් පේනවා. යම් යම් උමනාකම් නිසා අපි අහනවා, උමනා නැතත් ඇහෙනවා. එතකොට මේ උමනාවක් ඇති බව හෝ නැති බව මෙතෙන්දි වැදගත් නැහැ. කොහොම නමුත් මේවා පේනවා, ඇහෙනවා, දැනෙනවා, වැටහෙනවා. ඉන්ද්‍රිය සහ අරමුණු එකිනෙක මුණ ගැහෙනවා. මේ මුණ ගැහිමත් එක්ක අපි ඒකට මුණ ගැහිම කියලා කියමු. චක්කුංච පටිච්ච රූපේච. ඉතින් මුණ ගැහුනම සමහර විට uppajjati චක්කු විඥානං, ඒ පිළිබඳව මනස අවදි වීමක්, එහෙම නැත්නම් මනසේ අවධානය යොමු වීමක් සිද්ධ වෙනවා. ඒකත් හැම විටම සිද්ධ වෙනවයි, අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවයි කියලා දෙයක් නැහැ. විය හැකි එක. එතකොට ඒක තමයි අර ඉන්ද්‍රියට හමු වුණු දේ පිළිබඳව යම්කිසි අවදිමත් භාවයක් මනසේ ඇති වෙනවා. විඥානං කියලා හඳුන්වන්නේ ඒක. ඒක සය ආකාරයකින්ම සිද්ධ වෙනවා. චක්කු විඥානං, සෝත විඥානං, ගාන විඥානං, જીවහා විඥානං, කාය විඥානං, මනෝ විඥානං කියලා. එතකොට ඔය සංසිද්ධිය නිසා, ඇසයි රූපයයි විඥානයයි නිසා ඔකට කියන්නේ තින්නම් සංගති කියලා සාමාන්‍යයෙන්. ධර්මතා තුනක් එකට පවතිනවා කියන එකයි එකෙන් අදහස් කරන්නේ. තින්නම් සංගති පස්සෝ. මේ ධර්මතා තුනක් එකට පැවතීම නිසා මේ අර ආරම්මණය නැත්තම් රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශය කියන දේ ධර්මතාවය සිත් වදිනවා. ඒක තමයි පස්ස කියන්නේ. සිත් වදිනවා කියන්නේ ඔය ඒක මානසික ක්‍රියාකාරකමක් සඳහා මුල පුරන අවස්ථාව. පස්ස කියලා කියන්නේ. ඒ පස්ස වීමත් සමග පස්සපච්චය වේදනා පළමු මානසික ක්‍රියාකාරීත්වය හැටියට පෙන්වන්නේ විඳීම. අරමුණ විඳිනවා. විඳීමේ හැකියාවක් මනසේ තියෙනවා. රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් යම්කිසි ධර්මතාවයක් සිටවිල්ලක් වින්දනය කරන්න පුළුවන්. ඒ වගේම අඳුනා ගන්නත් පුළුවන්. යම් වේදේති තං සංජානාති කියලා. යමක් විඳිනවාද ඒකේ ගතිය, ගුණය, ස්වરૂපය, ස්වභාවය, ලක්ෂණය, රිද්මය, රටාව, තාලය ඒක අඳුනන්නත් පුළුවන්කම තිබෙනවා. මේ වේදනා සංඥා දෙක මනසේ සිද්ධ වෙන බොහොම ප්‍රබල කාරණා දෙකක්. එතකොට මේ ඒවා අනුව තමයි මේ වේදනාපච්චය තණ්හා කියලා දක්වලා තියෙන්නේ. එතන ඉඳලා අරමුණට බැඳෙන ගතියක්, අර විඳපු දේ සමග බැඳෙන ගතියක් ඇති වෙනවා. ඒ බැඳීම අර සංඥාව විසින් සංඥාවට අනුකූලව සිද්ධ වෙන දෙයක්. ඒ හඳුනා ගැනීමත් එක්ක තමයි. ඒ ඔය තව ටිකක් හිතලා සංජානාති විතක්කේති ආදී වශයෙන් දක්වලා තියෙනවා. අඳුනගත්ත දේ ගැන හිතලා ඔන්න ඒකත් එක්ක කිසියම් ආකාරයක බන්ධනයක් ඇති කරගන්න. මෙන්න මේ විදිහට ඇති කරගන්නා වූ මේ බන්ධනය තමයි තණ්හා කියලා කියන්නේ. එතකොට මේ බැඳීම අපි කලින් සාකච්ඡාවේදී කතා කළා. රාග බන්ධනයක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ද්වේෂ බන්ධනයක් වෙන්නත් පුළුවන්. මෝහ බන්ධනයක් වෙන්නත් පුළුවන්. ඒක බොහෝ වෙලාවට වින්දනයට සාපේක්ෂයි. විඳීමට සාපේක්ෂයි. විඳීම සුඛ නම් පාලියෙන් ඒකට කියන්නේ සුඛා වේදනා කියලා. ඒ වින්දනය කය මනස දෙක පිනවන ස්වરૂපයේ එකක් නම් බොහෝ වෙලාවට මේ බන්ධනය රාග බන්ධනයක් වීමේ ඉඩක් තිබෙනවා. අනිවාර්යෙන් වෙනවාමයි කියලා නෑ. එහෙම අනිවාර්යෙන් වෙනවාමයි කියලා කතාවක් බුදුදහමේ කතා කරන්නේ නැහැ. එතන හේතු තියෙනවා. රාග බන්ධනයක් වෙන්න හේතු තියෙනවා. සුඛ වේදනාව රාග බන්ධනයේට හේතුවක්.
ඒක නිසා හේතු ඇතිකල්හි ඉමස්මින් සති ඉදං හෝති කියන විදිහට පටිච්චසමුප්පාද ධර්මතාවයට අනුව මේක වෙන්න පුළුවන්. සුඛ වේදනා ඇතිකල්හි රාගානුසේ රාග බන්ධනේ ඇති වෙන්න පුළුවන්. අන්න බන්ධනේ. ඊළඟට දුක්ඛ වේදනා කය මනස පෙළන ආකාරයෙන් සිදුවෙන වින්දනයක් නම් පටිඝානුසේ ඇති වෙන්න පුළුවන්. නැත්නම් ද්වේෂ බන්ධනයක් හැදෙන්න පුළුවන් ඒ ඉන්ද්‍රිය ආරම්මණය සමග. ඉන්ද්‍රිය ආරම්මණය කිව්වේ අර පේන දේ, දැක්ක දේ, ඇසුණු දේ, ගන්ධ රස පහස වශයෙන් විඳ දේ, විඳින දේ, මනසට වැටහුණු දේ, වැටහෙන දේ සමග කිසියම් ආකාරයක ද්වේෂ බන්ධනයක් ඇති වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඒවයි තියෙන ගති ලක්ෂණ වල යථා ස්වභාවයේ නොඇටීම නිසා අනිත්‍ය අනාත්ම ස්වභාවය වැටහෙන්නේ නැති වුණාම එක්තරා මෝහණය වීමක්, මුලා වීමක් ඇති වෙන්න පුළුවන්. එතකොට මෝහ බන්ධනයක් ඇති වෙන්න පුළුවන්. මේ මෝහ බන්ධනයත් ඊටාම් බරපතල විදියට සත්‍යය තුළ තියෙනවා. ඒකට ওই මිරිඟුව වගේ උපමාක් දක්වලා තියෙනවා. යථා ස්වභාවය තේරුනේ නැතු වුණාම මේ පසුපස දුවන ගතියක් තියෙනවා. ඒවා එලවාගෙන යන ගතියක් තියෙනවා. ඒවා පසුපස. මොකද ඒවා සමහර වෙලාවට ඇත්තම தત્ත්වේ නෙමෙයි වැටහිලා තියෙන්නේ. ඒවයි තියෙන මතු පිට ලක්ෂණ වලින් මෝහණය වෙලා ඉන්නේ. මෝහ කියන්නේ එක්තරා නිකන් ආවරණය වෙච්ච ලක්ෂණයක්. අවිද්‍යාව සහ මෝහ කියන්නේ දෙකක්. එකක් නෙවෙයි. එතකොට අවිද්‍යාව නිසාම මෝහය ඇති වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. දැන් විද්‍යාව කියලා කියන්නේ බුදුදහමට අනුව විද්‍යාව කිව්වොත් ඒකෙන් අදහස් වෙන්නේ යම් දෙයක යථා ස්වභාවයේ ඇත්තම తත්වය අවබෝධ වීම. ඒක ඇත්ත తත්වය අවබෝධ වෙලා නැති තැන මේ මෝහණය වීම සිදු වෙනවා. දැන් උදාහරණ වශයෙන් අපි මේ රූප කියන ස්කන්ධ වලින් රූපස්කන්ධයේ පැත්තට මදක් හිත යොමු කරුවොත් අපිට රූප කායක් තියෙනවා. සතර මහා භූත වලින් සකස් වෙච්ච ශරීරයක් අපි හැමෝටම තියෙනවානේ. ඒ ශරීරයේ පැවැත්ම සඳහා අපි තවත් වටපිටාවෙන් රූප ධර්ම ටිකක් එක්රැස් කරගෙන එකතු කරගෙන තියෙනවා. ඉතින් ඕවයි යථා ස්වභාවයේ සමහර වෙලාවට අපි නුවණින් මෙනෙහි කිරීමක් නැහැ. මේවා අනිත්‍ය අනාත්ම ධර්මතා විපරිණාමයටපත් වෙන ඇති වුණා වගේම හේතු ඇතුව හටගෙන හේතු ඇතුව පැවතිලා හේතු ඇතුව නැති වෙලා යන ධර්මතා හැටියට එහෙම ඒවයි යථා ස්වභාවයේ තරම් ගැඹුරින් මෙනෙහි කරලා නැති වුණාම මොකද වෙන්නේ මේ රූප ධර්ම වල තියෙන ගති ලක්ෂණ වලට මෝහණය වෙනවා. මුලා වෙනවා. ඒ ගති ලක්ෂණ විසින් එක්තරා ප්‍රමාණයකට අපේ මනස වහලා දානවා. ආවරණ නීවරණ චේතසෝපක්ඛිලේසම් පඤ්ඤාය දුබ්බලීකරණම් කියලා ওই සංයෝජනයක් නැත්නම් නීවරණයක් වෙන ආකාරය උදුපියන්නාස පැහැදිලි කරලා තියෙනවා. එතන ඇත්තටම තියෙන්නේ මේ මෝහන මුලා වෙච්ච ලක්ෂණය. ආවරණ වැහිලා තියෙන. නීවරණ ඒ අනිත් ප්‍රඥාව වළක්වලා තියෙන. නීවරණ කියන්නේ වැළැක්වීම අර්ථයෙන්. චේතසෝපක්ඛිලේසම් පඤ්ඤාය දුබ්බලීකරණම්. ඉතින් ඉඳලා ඒක හිතේ අලුත් ක්ලේශයක් උපක්ලේශයක් බවට පත් වෙලා තියෙන. ඒ වගේම ප්‍රඥාව දුබල කරලා තියෙන. එතකොට ඒ වගේ අවස්ථාවක තියෙන්නේ මේ මෝහ ලක්ෂණය. ඉතින් හරි අමාරුයි මේක මුලා වෙලා කියන එක තේරුම් කරලා දෙන්න, තේරුම් ගන්න අමාරු වෙනවා. ওই විදිහට ඒක ඇති වෙන්නේ වේදනාව වින්දනයේ නිසා තමයි. වේදනා පත්‍ය. විඳීම නිසා මේ බැඳීම ඇති වෙනවා. එතකොට රාග බන්ධනයක් හෝ ද්වේෂ බන්ධනයක් හෝ මෝහ බන්ධනයක් වෙන්න පුළුවන්. ඒ බන්ධනයේට තමයි තණ්හා කියන්නේ. ඇති වෙන්නේ වේදනා පත්‍ය විඳීම නිසා. එතකොට මේ බන්ධනය තණ්හාව නිසා එතනින් ඉස්සරහට සිද්ධ වෙන ක්‍රියාවලිය අපිට ප්‍රත්‍යක්ෂයි. අපි අත්දැකීම් වශයෙන්ම දන්නවා ඒවා. ඕනතරම් සාකච්ඡා සම්මන්ත්‍රණ විවරණ කෙරිලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි අපිට අපේම ජීවිත අත්දැකීම් තියෙනවා රාශියක්. යම් සමග රාග බන්ධන, ද්වේෂ බන්ධන, මෝහ බන්ධන ඇති කර ගැනීමෙහි ප්‍රතිඵල. සමහරට අපි දැනට අත්විඳින යම් දුක්ඛ දෝමනස්ස බලපුවාම ඒ බන්ධනවල ප්‍රතිඵල. ඉතින්
ඒක දිහා දැන් අපි බලන්න ඕන. අපරාධ මට වැරදීමක් වුණා, මම වැරද්දක් කරගත්තා. කලින් මට මේක ගැන තේරුමක් තිබ්බේ නැහැ. ඒක නිසා මේ බන්ධණයට ගියා, මම මේ බැඳීම ඇති කරගත්තා කියලා අර බන්ධනයේ දිහා අපි දැන් බැලිය යුත්තේ, තණ්හාව දිහා බැලිය යුත්තේ ද්වේෂ සහගතව නෙමෙයි. එහෙම නැත්නම් චෝදනා මුඛයෙන් නෙමෙයි. ඒ කවුරු හරි මාව මේ බන්ධනයට ඇදලා දැම්මා, මේ බන්ධනයට මාව හසු කෙරුවා ආදී වශයෙන් වෙනත් කෙනෙකුට චෝදනා කිරීම, Tamanට චෝදනා කිරීමක් හැටියට හෝ එහෙම නැත්නම් තමන්ගේ වරදින් මේක සිද්ධ වුණා, නැත්නම් අහවලාගේ වැරද්දෙන් සිද්ධ වුණා කියලා බලන්නේ ඒ විදිහට ගියොත් එහෙම ආපහු අපි ක්ලේශයක් හදාගන්න. එහෙම නෙවෙයි, අපි ඒක බලන්න ඕන හේතුඵල ධර්මතාවක් විදිහට. ඊමස්මින් සති දං හෝති කියන විදිහට. ඉතින් මේ ඇතිකල්ලි මේ වෙයි. මොකද්ද වෙලා තියෙන්නේ? බන්ධනයක් හැදිලා. කුමක් නිසාද? වින්දනයේ නිසා. වේදනා පච්චය තණ්හා. ඉතින් ඒ විදිහට බැලුවොත් අපිට මේකෙන් මිදෙන්න නැත්තම් බන්ධනයේ කෙරෙහි උපේක්ෂා වෙන්න පුළුවන් වෙනවා. දැන් අපි බන්ධනය කඩා ගන්නවා වගේ නිකන් එක්තරා ද්වේෂ සහගත ස්වરૂපයකින් තමයි හුඟක් වෙලාවට මේකට ප්‍රවේශ වෙන්න පුරුදු වෙලා තියෙන්නේ. බන්ධනය කඩා ගන්නවා, කඩනවා වගේ අදහසක්. බන්ධනය කියන ධර්මතාවය දිහා බලන්න ඕන දහම්මැසින්. කුමක් නිසා මේක වුණාද? කුමක් නිසාද මේ බැඳීම මෙතන තියෙන්නේ? මෙතන තියෙනවා වින්දනයක්, විඳීමක් තියෙනවා. ඒකයි ස්වභාවය. ඒ විදිහට බැලුවාම මේ බන්ධනය සමහර වෙලාවට තියෙයි. නමුත් අපිට ඒක පසුතැවීමටවත් එහෙම නැත්තම් අතිරේක කෙලෙස් උපකිලේශ ඇති කරගන්න හේතුවක්වත් කරගන්න දෙයක් නැහැ. ඒකයි අර බන්ධනය පිළිබඳ උපේක්ෂා වෙනවා කියලා කියන්නේ. එක්තරා පුද්ගල සම්බන්ධතාවයක් වෙන්න පුළුවන්. ද්‍රව්‍ය භාණ්ඩ වස්තු එක්ක කිසියම් වගකීම් සහගත භාවයකට බැඳිලා ඉන්නවා වෙන්න පුළුවන්. විවිධ විදිහට වෘත්තීය වගකීමක්කින් බැඳිලා ඉන්නවා වෙන්න පුළුවන්. ආවාහ විවාහ වශයෙන් බැඳිලා ඉන්නවා පුළුවන්. සමාජ වගකීමකින් බැඳිලා ඉන්නවා වෙන්න පුළුවන්. එතකොට ඒක දිහා හේතුඵල ධර්මානුකූලව බැලුවොත් අපිට ඒක වදයක්, කරදරයක් කරගන්නේ නැතුව නැත්නම් ඒකෙන් පලා යන්න උත්සාහ කිරීමක් කරනවට වඩා මොකද්ද මේ වෙලා තියෙන්නේ? යායන් තණ්හා. මේ තණ්හාව දිහා බැලුවම මේ තණ්හාව ගැටයක්, තණ්හා ගැටේ ලිහිනවා. තස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ කියලා තමයි තණ්හා ගැටේ ලිහියාම එවත් නිරෝධය බුදු පියාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා. ඒකට අපි අද අවධානය යොමු කරන්නේ මේ නිරෝධ කියන කොටසට, විශේෂයෙන් මාර්ගය කියන කොටසත් අපිට කතා බහ කරන්න අවස්ථාව ලැබුණොත් කතා කරමු. නිරෝධ. මේ නිරෝධ කියන වචනේ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං. දුක කියන ස්වභාවය නිමා කිරීම කියන කාරණේ. විවිධ විදිහට අර්ථකථනය වෙලා තියෙනවා. නමුත් අපි මූලික වශයෙන් බුද්ධ දේශනාවට පදනම් වෙන්න ඕන. බුද්ධ දේශනාවට පදනම් වෙලා තමයි මේවා තේරුම් ගන්න. කතමංච භික්ඛවේ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං. මේ සත්‍ය විභංගයේදී කතමංච ආවුසෝ කියලා සරියුත් හාමුදුරුවෝ ඊට වෙනස් ආකාරයකින් නෙමෙයි බුදුරජාණන් වහන්සේ විවරණය කරපු ආකාරයෙන්මයි උන්වහන්සේත් විවරණය කරන්නේ. කතමංච ආවුසෝ කතමංච භික්ඛවේ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං තස්සා ඒව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලය. තස්සා ඒව තණ්හාය, අන්න එම තණ්හාවම තමයි මෙතෙන්ටත් ගන්නෙ. අර වේදනා පත්‍ය තණ්හා, විඳීම නිසා ඇති වුණු බැඳීම. ඒ බැඳීම අශේෂ විරාග නිරෝධෝ, අශේෂ ඉතිරි නැතිව, විරාග රාග වීමක් නැතුව, නිරෝධෝ ඊට සම්බන්ධව තිබෙන
සියලු ක්ලේශ ධර්මයන් නිමා කිරීම. ඡාගෝ ඒ බන්ධනයට හිතින් තිබෙන බැඳීම අතහැරීම. පටිනිස්සග්ගෝ ඒ අතහැර දැමීම හිතින් අපි අල්ලගෙන තියෙනෝනේ බන්ධනය කියන එක. ඇත්තටම බන්ධනයක් වෙන්නේ අපි ඒක හිතින් අල්ලාගෙන තියෙන නිසා. අපිට උදාහරණයක් ගත්තොත් අපි මේ වගේම ප්‍රායෝගික ජීවිතයේ දේවල් වලින් තමයි කතා කරන්න ඕන. අපි කියන යුතුයකමෙන් බැඳිලා ඉන්නවා කියලා සමහර වෙලාවට. වගකීමෙන් බැඳිලා ඉන්නවා කියලා කොහොම කියනවා? යුතුයකමෙන් බැඳිලා, වගකීමෙන් බැඳිලා, රාජකාරියෙන් බැඳිලා. මම බැඳිලා කියලා කියනවා. එතකොට බැඳෙන්න ඕනේ නෑ. යුතුයකම තියෙන්නේ කල යුත්තක් නේ. තමන් මේ ලෝකේ ජීවත් වෙනකොට ලෝකයට කරන යුතුයකම් තියෙනවා නේ. අපි ටිකක් පුළුල් අර්ථයෙන් කතා කරොත් අපි ජීවිතේ පැවැත්මට අවශ්‍ය කරන දේවල් ටිකක් මේ වටපිටාවෙන් එකතු කරගන්න. හුස්ම ගන්නවානේ. හැමතිස්සෙම ජීවිතේ පැවැත්ම සම්බන්ධයෙන් අපි කරන ප්‍රධාන දේ ඒකනේ. හුස්ම ගන්නවා. ඉතින් හුස්ම ගන්න එක වෙනුවෙන් අපිට යුතුයකමක් ඇති. යුතුයකමක් තියෙනෝනේ ප්‍රඥාවෙන් බැලුවොත්. ගහක් හිටවන්න පුළුවන්. ඕකෙච්චර අමාරු දෙයක් නෙමෙයිනේ, බරපතල දෙයක් නෙමෙයිනේ. මේ ලෝකේ අපි ඉන්න කොහේ වුණත් මහ පොළොවේ පය තියාගෙන ඉන්නේ. අපි ඉන්න තැන මහ පොළොවේ කොහේ හරි චූටි ඉඩක් හරි තියෙනවා. ඉතින් ඔය යුතුයකම අපිට කරන්න පුළුවන්. ඕක නිවනට බාධාවක් කරගන්න දෙයක් නැහැනේ. යුතුයකමක් තියෙනවා. උස්ම ගන්නවා. ඒ උස්ම ගන්න එක වෙනුවෙන් ගහක් හිටවන්න පුළුවන්. එහෙම නැත්නම් ගස් හිටවන්න බෑ, තියෙන ගස් නොකප ඉන්න පුළුවන්. ඒත් යුතුයකම ඉෂ්ට වෙනවනේ. එහෙම. ඉතින් ඔය යුතුයකමට බැඳෙන්න ඕනද? බැඳෙන්න ඕනද? ඕකත් එක්ක තදින් හිතේ බැඳීමක් ඇති කරගන්න ඕනද? ඔය මං සරල තැනින් පටන් ගත්තේ. ඉතින් ඔතනින් එහාට ගිහිල්ලා බැලුවම ටිකක් සංකීර්ණ මට්ටම් වලට ගිහිල්ලා බලපුවම අපි පුද්ගලයන් සම්බන්ධයෙන් යුතුයකම් තියෙනවා. අම්මා තාත්තා ඉන්නවා නම් ඒ ඇත්තෝ වෙනුවෙන් යුතුයකම් තියෙනෝනේ අපිට. ඒ ඇත්තෝ අපිව හැදුවා රැක බලාගත්තා. ජීවිතයට අවශ්‍ය මඟ පෙන්වීම සිද්ධ කළා. අතහිත දුන්නා. සෑහෙන කැපවීමක් අපි වෙනුවෙන් කරලා තියෙනවා. අපේ ජීවිතය ගොඩනගා ගැනීම සඳහා ලෝක කැපකිරීමක් කරලා තියෙනවා අවුපියෝ. එතකොට යුතුයකමක් තියෙනවානේ. කෙනෙක් යමක් කරලා තියෙනවා තවත් කෙනෙකුට. එතකොට ඒ උදව්ව උපකාරය මඟ පෙන්වීම ලබාගත් කෙනාටත් පෙරලා යුතුයකමක් තියෙනවා. ඒ උදව් උපකාරය සහයෝගය ලබා දීපු කෙනා වෙනුවෙන් යමක් කරන්න. ඒක යුතුයකම. නමුත් යුතුයකමෙන් බැඳෙන්න අවශ්‍ය නැහැ. ඒක බොහොම ලිහිල්ව කරන්න පුළුවන්කම තියෙනවා. විවිධ විදියට. Tamanට පුළුවන් ආකාරයක් තියෙනවා. ඒක බොහොම සරලව සැහැල්ලුවෙන් කරගෙන යන්න. මේකෙන් බැඳෙන්න යුතුයකමෙන් බැඳෙන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ තවත් අපේ ජීවිතේ සම්බන්ධ සමාජිකයෝ ඉන්න දැන් ගිහි ජීවිත ගත කරන ඇත්තෝ ගත්තොත් ඉතින් ස්වාමි පුරුෂයෙක් ඉන්න පුළුවන්, සමහර විට භාර්යාවක් ඉන්න පුළුවන්. දූ දරුවෝ ඉන්න පුළුවන්. යාළු මිත්‍රයෝ ඉන්න පුළුවන්. වෘත්තීය සගයෝ ඉන්න පුළුවන්. ওই විදිහට නොඑක අය ඉන්නවා. ඒගොල්ලන්ගෙන් අපිට යම් යම් උදව් උපකාර සහයෝගයන් මඟ පෙන්වීම අත් උදව් ලැබිලා තියෙනවා. ඉතින් පෙරලා යුතුයකම් තියෙනවා. ඔය හැම පැත්තකටම යුතුයකම් තියෙනවා. දැන් අපි පැවිදි ජීවිත ගත කරන ඇත්තෝ අපිටත් එහෙම දේවල් තියෙනවා. අපිට සිව්පසයෙන් උපස්ථාන කරන දායක ඇත්තෝ ඉන්නවා. ඉතින් ඒ දායකත්ව වෙනුවෙන් අපිටත් යුතුයකමක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඒක පෙන්නලා දීලා තියෙනවා. යුතුයකම් කියන ඒවා ලෝකේ තියෙනවා. මනුෂ්‍ය ධර්ම ඇතුලේ එවැනි දේවල් ටිකක් තියෙනවා. ඒකෙන් බැඳෙන්න අවශ්‍ය නැහැ. යුතුයකමෙන් බැඳෙන්න අවශ්‍ය නැහැ. ඒකයි. එතකොට වැටෙනවා තණ්හාවට. දැන් අපි යුතුයකම අතාරින්න නෙවෙයි කියන්නේ බුදුදහමේ. මේ යුතුයකම් ඉෂ්ට කරන්න ඕන. ශක්තිපමණයි. නමුත් ඒකට බැඳෙන්න අවශ්‍ය නැහැ. ඒක හරි ලිහිල් නොබැඳි සම්බන්ධතාවක් කියලා අපි ඒකට කියන්නේ. එතකොට මේ
නිරෝධය කියලා කියන්නේ මොකද්ද? යුතුයකම අත්හැරලා දැමීමද? එහෙම නැත්නම් යුතුයකම සමග තියෙන බන්ධනය අත්හැර දැමීම. දුකට හේතුවක් වෙන්නේ යුතුයකම නෙමෙයි. යුතුයකම සමග අපි බැඳිලා තියෙන ආකාරය. ඉතින් ඒ බන්ධනය අයින් කරන්න. ඒක ලිහිල්ව අල්ලන්න ඕනේ. ඒකට නිශ්චිත වෙන්න හොඳ නැහැ. යුතුයකමට නිශ්චිත වෙන්න අවශ්‍ය නැහැ. අනිශ්චිතෝ විහෙරති. යුතුයකම සමග. මොකටම අපේ ජීවිතෙන් සිදුවන වෙන දේවල් තියෙනවා. දැන් පැවිදි කෙනෙකුට කියන්න පුළුවන් තමන්ගේ අපිට කියන්න පුළුවන් අපේ ඥාති හිත මිත්‍රාදීන්ගෙන් අයින් වෙලා ඉන්නේ. ඒක නිසා අපිට ඥාති හිත මිත්‍රාදීන් සම්බන්ධ යුතුයකම් නැහැ කියලා. මම හිතනවා ඒකේ තරම්ම දහමට අනුව නම් එහෙම කියන එක ධර්මානුකූල නැහැ කියලා. දැන් මගේ මව ඉන්නවා නම් මම පැවිදි වෙලා හිටියට එතුමිය තාම ඉන්නවනේ. එතකොට එතන මට කෙරෙන්න යුතුයකමක් නැද්ද? තියෙනවා. එතකොට ඒ යුතුයකමට මම බැඳෙන්න අවශ්‍ය නැහැ. නමුත් මගේ ශක්ති පමණින් මොකද්ද මේ මොහොතේ කෙරෙන්න ඕන දේ? මේ මොහොතේ ඇත්ත වශයෙන්ම මව ඉන්නවා නම් ඒ මවට මොකද්ද මේ මොහොතේ කෙරෙන්න ඕන දේ? අනිත් අය කරන්නේ මොනවද මම වෙනුවෙන්? අරව මේවා නෙමෙයි. මේ මොහොතේ මම ඉන්නවා නම් මව ඉන්නවා නම් ඒ මගෙන් මවට කෙරෙන්න ඕන දේ මොකද්ද මේ මොහොතේ? ඕක අපිට තේරුම් කරගන්න බැරි නෑ. ඊළඟට ඒක කරන්න මට ශක්තිය තියෙනවද? ඍජුව මට කළ හැකිද? එහෙම නැත්නම් වෙන කෙනෙක්ගේ සහාය මේකට ලබා ගත යුතුද? ඒක බලලා බොහොම නිදහස්ව මේ යුතුයකම අපිට කරන්න පුළුවන්. ඉතින් ඒ විදිහට අපිට බලන්න පුළුවන් නේද මේ යුතුයකම් දිහා? ඇයි යුතුයකම් වලට අපි බැඳෙන්නේ? බන්ධන හදාගන්නේ. බන්ධනේ හැදුන ගමන් එක්ක මේක රාග බන්ධනයක් වෙනවා, එක්ක ද්වේෂ බන්ධනයක්. හුඟක් අය යුතුයකම් කරන්න කොට යුතුයකමත් එක්ක ද්වේෂ බන්ධන හදාගෙන. ඒ යුතුයකම ද්වේෂ බන්ධනයක් බවට පත් වෙලා කරනවා. හැබැයි ඉතින් හරිම අකමැත්තෙන් ද්වේෂයෙන් බැන කරන්නේ. එහෙම නැත්නම් රාග බන්ධනයක් හදාගෙන තියෙනවා. මේ පුද්ගලයාට කාකමේ රාගික වශයෙන් බැඳිලා මේ යුතුයකම කර. එතකොට යුතුයකම ඇතුලේ තියෙන රාගයයි අයින් කරන්න ඕන. ද්වේෂයයි දේශ බන්ධනයයි ද්වේෂයයි අයින් කරන්න ඕන. මෝහයයි අයින් කරන්න ඕන. ඒකයි කිව්වේ තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ. චාගෝපටි නිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ. ඒ චාගෝපටි නිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ වැනි වචන අර්ථකථනය කරද්දී චාගෝ අත්තර දැමීම පටි නිස්සග්ගෝ ඒත් එහෙම මුත්‍ති මිදීම අනාලයෝ ඒට ආලය නොකිරීම කියනකොටම හුඟක් අය හිතනවා එහෙනම් යුතුයකම වගකීම රාජකාරිය මෙහෙවර අතහැරලා දාන්න ඕනේ කියලා. දැන් බුදුහාමුදුරන්ගේ ජීවිතේ බලන්න. යුතුයකම් රාජකාරීන් මෙහෙවරයන් අතහැරියද? බලපුවාම යුතුයකම් රාජකාරී මෙහෙවර කරන්න වෙනදටත් වැඩිය මහන්සි වෙලා තියෙනවා. වෙනදටත් වැඩිය මහන්සි වෙලා තියෙනවා. පුදුම තරම් ඇවිදලා තියෙනවා. අනිත් අය එච්චර ඇවිදලා නැහැ. නින්දට තියෙන කාලයත් හුඟක් අඩු කරලා තියෙනවා. නිදියගෙන තියෙන්නේ බොහොම පොඩි වෙලාවක්. එතකොට යුතුයකම් වශයෙන් තියෙන මෙහෙවරයන් වශයෙන් තියෙන රාජකාරී වශයෙන් තියෙන වැඩ කටයුතු කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. හැබැයි ඒවා කිසි දෙයක් සමග මේ බන්ධනයක් නැහැ. රාග බන්ධනයක්, ද්වේෂ බන්ධනයක්, මෝහ බන්ධනයක් නැහැ. තමන්ගේ ශක්ති පමණින් තමන්ට තියෙන හැකියාව, ධාරිතාව අනුව ඒව කරනවා. ඒක අතහැර දැමීම නෙමෙයි. තස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝපටි නිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ කිය. ඒක ඇතුලේ තියෙන මේ රාජකාරිය ඇතුලේ තියෙනවා රාග බන්ධනයක්, නැත්තම් ද්වේෂ බන්ධනයක්, මෝහ බන්ධනයක් තියෙනවා. යුතුයකම ඇතුලේ, වගකීම ඇතුලේ අපිට පේන්නේ ඒක. ඇයි මේ යුතුයකම කරන්නේ? ඇයි මේ වගකීම දරන්නේ? ඇයි මේ රාජකාරිය කරන්නේ? අන්න ඒක මේ අතහරින්න කියන්නේ. ඒකයි දුකට හේතු වෙන්නේ. නැත්නම් යුතුයකම, වගකීම, රාජකාරිය දුකට හේතුවක් වෙන්නේ නැහැ. දැන් අපි ඔය ඔක්කොම කරනවා. දැන් මම පෞද්ගලිකව ගත්තොත් මම රාජකාරියක් කරනවා. මම යුතුයකම් කරනවා. මම වගකීම් දරනවා.
හැබැයි ඒ එකක්වත් ඇතුලේ මම රාග බන්ධනයක්, ද්වේෂ බන්ධනයක්, මෝහ බන්ධනයක් තියාගෙන නැහැ. ඒක කරන්න පුළුවන්. ඒක තමයි මේ තස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ කියලා කියන්නේ. දැන් අපි පුරුදු වෙලා තියෙන්නේ, පුරුදු කරගෙන තියෙන්නේ ඒ වයින් නිදහස් වෙන්න. ඉතින් කල්පනා කර ඉන්න කවදානම් මේ රාජකාරියෙන් මිදෙන්නද? කවදානම් මේ යුතුයකමින් ගැලවෙන්නද? කවදානම් මේ වගකීමෙන් අයින් වෙන්නද? ඉතින් ඊට පස්සේ කියන ඕවයින් අයින් වෙලා තමයි ස්වාමීන් වහන්සේ අපිට කවදා හරි බණක් දහමක් අහන්න වෙන්නේ, බණ භාවනාවක් කරන්න වෙන්නේ, ධර්ම මාර්ගයේ යන්න වෙන්නේ ඕවයින් අයින් වුණු දවසකට තමයි කියන්නේ. බලන්න කොච්චර අපි ධර්ම මාර්ගයේ වරද්දගෙන තියනවද කියලා. ඉතින් ඕවයින් මිදෙන්න වෙන්නේ කවදාවත්. අන්තිම හුස්ම යනකනොත් යුතුයකම් එහෙමම තියෙනවා. වගකීම් තියෙනවා, රාජකාරි තියෙනවා. එතකොට එහෙනම් කොහෙද මිදීම තියෙන්නේ? මිදීම තියෙන්නේ යුතුයකම, වගකීම, රාජකාරිය අතහැර දැමීම තුල නෙවෙයි. මේ වගකීම, යුතුයකම, රාජකාරියට අදාළව අපි ඇතුලෙන් ගොඩනගාගෙන තියෙන මේ බන්ධනය අතහැර දැමීම. රාග බන්ධනේ හෝ ද්වේෂ බන්ධනේ හෝ මෝහ බන්ධනේ. ඒක තමයි නිරෝධෝ කියන්නේ. එතන තමයි නිබ්බානං. නිරෝධෝ නිබ්බාන. නිබ්බාන විස්තර කරන තැන වල බුදු පියාණන් වහන්සේ සංඛාර සමතෝ උපදිපටි නිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. එතකොට ඒ කොතනවත් කියලා තියෙනවද නිබ්බානං කියන එක ඇතුලේ කියලා තියෙනවද මොකක් හරි නිබ්බානං කියන්නේ රාජකාරිය අතහැරීම, වගකීම අතහැරීම, යුතුයකම අතහැරීම කියලා තියෙන්නේ. තස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ කියලානේ. සංඛාර සමතෝ උපදිපටි නිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං කියලානේ කියලා තියෙන්නේ. අපි මේ නිරෝධය කියන එක හරියට තේරුම් ගන්න ඕන. මොකද්ද නිරෝධය? මොකද්ද නිවන? මොකද්ද නිවීම? මොකද්ද සැනසීම කියලා කියන්නේ. මේක ඇතුලේ අභ්‍යන්තරයේ තියෙනවා. යුතුයකම කියන එක මතු පිටින් තියෙනවා, ඇතුලේ තියෙනවා බන්ධනේ. වගකීම කියන එක මතු පිටින් තියෙනවා, ඒක ඇතුලේ බන්ධනය තියෙනවා. රාජකාරිය, මෙහෙවර, සේවය කියන එක මතු පිටින් තියෙනවා. ඇතුලේ තියෙනවා බන්ධනේ. ඒක රාග බන්ධනේ නැත්තම් දේශ බන්ධනේ නැත්තම් මෝහ බන්ධනේ. අන්න ඒකයි අයින් කරන්න ඕන. ඒකට සංඛාර කියනවා. අකුසල සංඛාර. ඒක නිසා සංඛාර සමත කියන වචනයෙන් ඒක කියවෙනවා. ඒකට උපදි කියනවා. ඒක නිසා උපදිපටි නිස්සග්ග කියන එක. ඒක අතහැර දැමීමට. සංඛාර සමත කියන, උපදිපටි නිස්සග්ග කියන. තණ්හා කියලා කියන එකට. තණ්හක්ඛයෝ. ඒ වගේ මේකට රාග කියනවා. විරාගෝ. අන්න නිරෝධෝ. අන්න ඒකයි නිමා කරන්නේ. මේ සංඛාර සමත කිරීම, උපදිය පටිනිස්සග්ග කිරීම, තණ්හාව ක්ෂය කිරීම, විරාග කිරීම. අන්න ඒකයි අවසන් කරන්නේ. ඕවට ඇති අපේ. ඔය අපි නොයෙක් දේවල් ජීවිතේ කරන කියන දේවල් ඇතුලේ ඔය සංඛාර, උපදි, තණ්හා, රාග. සංඛාර, උපදි, තණ්හා, රාග. සංඛාර සමතෝ උපදි පටිනිස්සග්ගෝ තණ්හා khයෝ විරාගෝ. බලන්න හොඳට නිරෝධේ නැත්තම් නිමා කරන්න කියලා තියෙන්නේ කුමක්ද? නිමා විය යුත්තේ කුමක්ද? ඔන්න ඔය දේවල්. ඒකට අපි මේ කතා කරන්නේ චතුසත්‍යයෙන් නිරෝධ සත්‍ය පිළිබඳව. මේක හුඟක් අපි තේරුම් ගත යුතු දෙයක්. අපි හුඟක් නිරෝධය පටලවාගෙන තියෙනවා. නිරෝධය පටලවාගෙන තියෙනවා. නිරෝධ කිව්වම එතන තියෙනවා කෘත්‍යයක්. කෘත්‍යයක් තියෙනවා. හේතුඵල ධර්මානුකූලව ඇති වෙලා අවසන් වෙලා යන එකක් ගැන නෙමෙයි. එහෙම දෙයක්ත් තියෙනවා. උප්පාද වය, සමුදය වය, වය ධර්මයක් තියෙනවා. ඇති වෙලා නැති වෙලා යන්නේ. නිරෝධයේදී තියෙන ඇත්තටම යමක් අවබෝධ කරගෙන ඒක නිමා කිරීමක්, අවසන් කිරීමක්. ඉතින් අවසන් කිරීමට මගක් ඉන් පස්සේ පෙන්නන නිරෝධ ගාමිනී පටිපදා කියලා දෙයක්.
ඒක වෙනම කාරණයක්. ඒක අපිට ඉඩ අවකාශ තිබුණොත් අපි ඒක කතා කරමු. මේ ඒකට මගක් වෙනම දේශනා කරලා තියෙනවා. නිරෝධය කිරීමේ මගක්. නමුත් අපි නිරෝධ කියන දේ තේරුම් ගන්න අවශ්‍යයි. මේ නැවැත්ම නිමා කිරීම, අවසන් කිරීම, කෙලවර කිරීම, ගෙවා දැමීම වැනි සිංහල වචන වලින් නිරෝධ කියන වචනයට අපි අර්ථ දෙන්න පුළුවන්. ඒක මොකද්ද මේ නිවා කිරීම? මොකද්ද අවසන් කිරීම? මොකද්ද කෙලවර කිරීම? මොකද්ද ගෙවා දැමීම කියලා කියන්නේ? අපි අර්ථකථනය කරගෙන තියෙනවා වැරදි විදිහට යුතුයකම අවසන් කිරීම, වගකීම අවසන් කිරීම, රාජකාරිය අවසන් කිරීම ආදී වශයෙන් නෑ. ඒ යුතුයකම ඇතුලේ රාජකාරිය ඇතුලේ වගකීම ඇතුලේ තියෙන බැඳීම තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ. ඒක ඇතුලේ තියෙන බැඳීම අපි අල්ල ගන්නවා. මේකත් එක්ක මගේ තියෙන රාග බන්ධනයක්ද? ද්වේෂ බන්ධනයක්ද? මෝහ බන්ධනයක්ද? මම මේකත් එක්ක ඉන්නේ තරහින්ද? මේ වැඩේ කර කර ඉන්නවා නමුත් තරහින්. එහෙම නැත්තම් රාගයෙන් මේක කරනවා. නැත්තම් මෝහයෙන් මුලා වෙලා කරනවා. ඒක අතහරින්න කියන්නේ. මේ බන්ධනයයි අතහරින්න කියන්නේ. කෘත්‍ය, මෙහෙවර, යුතුයකම, වගකීම නෙමෙයි. අපි අරක අතහරින වෙනුවට මේ කෘත්‍ය, මෙහෙවර, වගකීම, රාජකාරිය අතහරින පුරුදු කරලා තියෙනවා. ඒක අතහැරියට වැඩක් නැහැ. මොකද ඒකත් එක්ක ඇතුලේ තියෙන බන්ධනේ එහෙමම තියාගෙන ඉන්නේ. එහෙම තියාගෙන ඉන්නේ. ඒක නිසා අපි හොඳට නිරෝධය කියන දේ අවබෝධ කරගත යුතුයි, වටහා ගත යුතුයි. ඕක හරිම සියුම් තැනක්. අපි නිරෝධය කියන එක හඳුනාගෙන තියනවාද කියන කාරණා. නිරෝධය කියන එක හරියට තේරුම් අරන් තියනවාද කියන කාරණා. දුක්ඛ නිරෝධය. දුක්ඛ නිරෝධං අරිය සත්‍යං. මේ ආර්යයන් මතු කරලා දීපු දේ, ඒ ආර්ය සත්‍යය අපි අවබෝධ කරගෙන තියනවාද? ඒක ඕක තමයි ස්වභාවය. බෞද්ධ සමාජයේ උඟා හිතාගෙන ඉන්නවා නිරෝධය නිමා කිරීම කියන කාරණා. හැබැයි උතින්දි මම තව අතිරේක කාරණයක් ඕකට සම්බන්ධ කරලා කියන්න ඕන. මේ අබිනිෂ්ක්‍රමණය එහෙම නැත්නම් නයිස්කම්මය කියන මේ දෙකයි මේ නිරෝධයයි අතර තියෙන කිසියම් සමාන ගතියක් පෙන්වන ලක්ෂණයක් තියෙනවා. ඒ අබිනිෂ්ක්‍රමණය කියන්නේ එහෙම නැත්නම් නයිස්කම්මය අපි මේ යම් යම් ලෞකික වශයෙන් අපි යුතුයකම් වගකීම් රාජකාරී මෙහිවර හැටියට කරන කියන දේවල් අතහැර දැමීමේ සම්ප්‍රදායකුත් තිබෙනවා. ඒකට අපි කියන්නේ නිරෝධය කියලා නෙමෙයි. ඒකට කියන්නේ අබිනිෂ්ක්‍රමණය, නික්කමන, තං නික්කම්ම. කාම වස්තු සහ කාමී ක්‍රියා, කාම ඒවට සම්බන්ධ දේවල් වලින් ඉවත් වීමක් තියෙනවා. දැන් පැවිදි ජීවිතයේ එවැනි මතු පිට එවැනි ලක්ෂණයක් පෙන්눔 කරනවා. යම් යම් යුතුයකම් වගකීම් රාජකාරී මෙහෙවරයන් වලින් විධිමත් විදිහට ඉවත්ව සිටීම. එතකොට ඒක නිකන් පලායමක් නෙමෙයි, අවබෝධයෙන් ඉවත් වීමක් සිද්ධ වෙනවා. අපිට අපි අනිත් අය කිසියම් givisුමකින් බැඳිලා ඉන්නවනම් අපි ඒ අය එක්ක සාකච්ඡා කරලා සම්මතනය කරලා මට මේ givisුම්ගත කටයුත්තෙන් මට මිදෙන්න අවශ්‍යයි. මේ අපි එහෙමනම් මේකෙන් මිදෙමු කියලා ඒ givisුමෙන් අපි අයින් වෙනවා. දැන් පැවිදි ජීවිතය කියන්නේ බොහෝ givisum වලින් ඉවත් වෙලා තියෙන. ඒ ඇග්‍රීමන්ට්ස් අපේ ජීවිතේ නැහැ. ඉතින් අපි ඒ වයින් අයින් වෙලා තියෙන. දැන් එවැනි givisum ගිහි ජීවිත ගත කර නැත්තන්ගේ ජීවිතවල තියෙන එකක් තමයි ආවාහ විවාහ givisum. වෘත්තීය givisum. හරි ඒකට givisගෙන තියෙනවා එහෙමයි. ඉතින් එවැනි givisum වලින් ඉවත් වීම අපිට ඕන වෙලාවක කරන්න පුළුවන්. ඊට අදාළ පසුබිම සකස් කරලා දැන් ආවාහ විවාහ givisුමෙන් අයින් වෙන්න වෙන්නේ අපිට මේ පාර්ශව කරුවන් සමග යම් එකඟ වීමක් වෙලා මට මේ givisුමෙන් අයින් වෙන්න අවශ්‍යයි
කිසියම් හේතුවක් නිසා. ඉතින් givisum වලින් ඉවත් වෙන්න බාධාවක් නැහැ. ඒවයි තියෙන කොන්දේසි අරෝමේව සපුරලා හෝ ඒ නැත්තම් ඒවට වෙනම ගෙවීම් කරලා ඒ givisum වලින් අයින් වෙන්න පුළුවන්. දැන් අපි දන්නවා වෘත්තීයකින් කල්තිය අයින් වෙන්න අවශ්‍ය වුණාම අපිට ඕනම වෙලාවක වෘත්තීයකට අපි ඇතුල් වෙනකොට යම්කිසි රාජකාරීමය givisumක් ඇග්‍රී වීමක් එකඟ වීමක් තියෙනවා. මෙහෙම කරනවා මේ විදියට රාජකාරිය කරනවා ඒ වෙනුවට වරප්‍රසාද මේ විදියට ලැබෙනවා කියලා සේවක පාර්ශවයන් අතර giviසා ගැනීමක් එකඟ වීමක් ඇග්‍රී වීමක් තිබෙනවා. ඒත් අපිට ඒක ඒ එකඟතාවයේ ඇතුලේ කටයුතු කිරීම අවශ්‍ය නැතිනම් එහෙම නැත්නම් ඒක දුෂ්කර නම් අපිට ඒකෙන් අයින් වෙන්න පුළුවන්. හැබැයි ඉතින්දී අපිට එක්තරා ප්‍රමාණයකට givisumගත යම් කාරණාවලට අපිට සිද්ධ වෙනවා යම් එකඟ වීම. එහෙම නැත්නම් වන්දි ගෙවීම ආදී නොයෙක් දේවල් එතන තියෙනවා. අනිත් පාර්ශව කෙලින්ම අපිව නිදහස් කරලා ඇරියොත් කමක් නැහැ. අපි මේ කොන්දේසි විරහිතව ඔබ මේ givisumෙන් අපි නිදහස් කරලා හරිනවා කියලා. හරිම ලේසි. නමුත් දැන් අපි දන්නවා රාජකාරියකින් උනත් අයින් වෙන්න කල්තියා දැනුම් දීලා ඊම රාජකාරී වෙනත් පුද්ගලයෙකුට බාර කරලා ඒ විදිහටනේ එකෙන් අයින් විශ්‍රාම පූර්ව වැඩ කටයුතු ටිකක් අපි දන්නවනේ විශ්‍රාම යනකොට උන. ඒ දක්වා රාජකාරියෙන් අපි යම් කිසි ආකාරයකට මේ වගකීමක් වෘත්තීය වගකීම තවමත් දරනවා. ඒක අපිට ඒකෙන් අයින් වෙන්න පුළුවන්. සමහරව ඉතින් අයින් කරනකන් ඉඳලා අයින් වෙනවා. එහෙම නැත්නම් කල්තිය අයින් වෙන අවස්ථාවක් තිබෙනවා. කල්තිය අයින් වෙනවා නම් මෙසේ කළ යුතුයි කියලා ඒ givisum ඇතුළෙම තියෙනවා. ඒ ඕනෑම givisumගත භාවයකින් අපිට නිදහස් වෙන්න පුළුවන්. හැබැයි ඒක නිරෝධය නෙමෙයි. යම් givisum වලින් අයින් වීම නිරෝධය නෙමෙයි. ඒවා නික්කම්ම කියන්න පුළුවන්. නික්ම යාම. යම් givisum අපිට කරදරකාරී නම් එහෙම නැත්නම් අපිට අවශ්‍ය නැතිනම් අපි givisumකට එළඹෙන්නේ මොකක් හරි අවශ්‍යතාවයක් ඉෂ්ට කරගන්න. දැන් විවාහ givisum බලන්න. ඒක අවශ්‍යතාවයක් සඳහා givisumගත වෙලා තියෙනවා. වෘත්තීය givisum බලන්න. ඒ වෘත්තීය අවශ්‍යතාවයන් සඳහා සේවය පැත්තෙනුත් සේවකයාව givisumගත කරගන්නේ, ඇග්‍රි කරගන්නේ, එකඟ කරගන්නේ සේවකයාට එයාගේ අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න. සේවකයාත් ඒ givisumට එකඟ වෙන්නේ ඔහුගේ අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න. අවශ්‍යතාවය ඉෂ්ට කර ගැනීම සඳහා විධිමත් ක්‍රමවේදයක් හැටියට තමයි අපි මේ ලෝකේ ජීවත් වෙනකොට යම් ආකාරයකට එකඟ වීම, givisumගත වීම සිද්ධ වෙලා තියෙනවා. ඒ වයින් අපි මිදිලා යනවා අපිට ඕන වුණාම. ඒ වයින් අයින් වෙනවා. ඒව කරදරකාරී කියලා හිතෙනවා නම්, අවශ්‍ය නැහැ කියලා හිතෙනවා නම් සමහර විට මේ නිවන් මාර්ගට ඒක බාධාවක් වගේ කියලා හිතෙනවා නම් කෙනෙකුට ඒකෙන් අයින් වෙන්න බැරි කමක් නෑ. ගිහි ජීවිතෙන් පැවිද්දට එනවා කියන්නේ එහෙම එකක් නේ. නමුත් ඒක නිරෝධය එහෙම නෙමෙයි. කොහේ හිටියත් නිරෝධ කියලා කියන්නේ තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ උපදීපටි නිස්සග්ගෝ සංඛාර සමතෝ තණ්හක්ඛයෝ විරාගෝ. ඒක තමයි නිරෝධ කියලා කියන්නේ. ඒකත් එක්ක තියෙන අවිද්‍යාත්මක ගනුදෙනුව අයින් කිරීම, ඉවත් කිරීම. ඉතින් ඒකයි අපි නිරෝධ කියන කාරණේ හොඳින් තේරුම් ගත යුතුයි. නිරෝධ කිව්වම වැඩ අවසන් කිරීම හරි, givisum වලින් අයින් වීම හරි, ගිහි ජීවිතෙන් පැවිදි ජීවිතයට පැමිණීම හරි වගේ දේවල් ගැන හිතන්න හොඳ නැහැ. ඒවා නිරෝධ නෙවෙයි, දුකින් මිදීම නෙවෙයි. ඒක නිසා අපි මේ කාරණේ හොඳින් අවබෝධ කරගත යුතුයි. මොකද අපි මේ සත්‍ය විභංග දේශනාවේ ඇතුළත් වෙලා තියෙන නිරෝධෝ කතමංච ආවුසෝ කතමංච භික්කවේ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං. දුකින් මිදීම කියන්නේ කොහොමද කියලා මේවා තේරුම් කරලා දෙලා තියෙන ආකාරයක් තියෙනවා. ඒක අපි තේරුම් ගත යුතුයි. ඒක නිසා අපිට ඔය චතුරාර්ය සත්‍ය අවබෝධයේදී යම් සියුම් පටලැවිලි ඇති වෙලා තියෙනවා. ඒක ඒව තෝරලා තියෙන විදිහ අනුව. ඉතින් තෝරපු විදිහ අනුවනේ කටයුතු කරන්නේ. ඉතින් ඒක නිසා අර තණ්හාව ඉවත් කිරීම වෙනුවට
වෙනත් දේවල් ඉවත් කරන්න වෙනත් දේවල් වලින් ඉවත් වෙන්නයි අපි පුරුදු වෙලා තියෙන්නේ. පුරුදු කරලා තියෙන්නේ. ගිහි ජීවිතයෙන් ඉවත් වෙන්න. රාජකාරියෙන් ඉවත් වෙන්න. යුතුයකමෙන් ඉවත් වෙන්න. වගකීමෙන් ඉවත් වෙන්න. මෙහෙවරෙන් ඉවත් වෙන්න. ඔය වගේ දේවල් පුරුදු කරලා තියෙනවා. ඒක ඉතින් මේ බුදුහාමුදුරන්ගේ වැරද්දක් ධර්මයේ වැරද්දක්වත් නෙවෙයි. ඒවා දේශනා කරපු අයගේ පැහැදිලි කරපු අයගේ අඩුපාඩුකම්. ඒක නිසා අපි දැනගන්න ඕන මොකද්ද Nirodhe? මොකද්ද Nirodhe කියන්නේ? ඉතින් මේවා මේ ජීවිතයේ ඇතුලේ තියෙන සංකාර, උපදී, තණ්හා, රාග. එතකොට එහෙම කියනකොටම අපිට පේනවා මේකේ තියෙන ඇතුලේ තියෙන දෝෂය තමයි අයින් කරන්න ඕන කියලා. ඇතුලේ තියෙන අරබුදේ ගැටලුව. නැත්නම් අකුසල වැරදි වැටහීම, නැත්නම් වැරදි චින්තනය, වැරදි සිතවිල්ල, වැරදි හැඟීම. මෙතන තියෙන දෘෂ්ටිමය සංකල්පීය දෝෂ තියෙන. මුගක් වෙලාවට. අන්න ඒක අයින් කරන්න ඕන. මූලික වශයෙන්. දැන් ඔය සංඛාර, උපදී, රාග, තණ්හා කිව්වම ඔයයි තියෙන්නේ වාක්ම මේ දෘෂ්ටිමය දෝෂයි සංකල්පීය දෝෂයි. ඒ කියන්නේ මේක තේරුම් ගත්ත විදිහේ වැරද්දක් තියෙනවා. ඒ වගේ මේ ගැන හිතාගෙන ඉන්න විදිහේ වැරද්දක් තියෙනවා. සමහර විට දෘෂ්ටිමය දෝෂ ගත්තම මේක නිට්ටයයි, සදාකාලිකයි, මේක අනිවාර්යයි, මේක වෙනස් නොවිය යුතුයි ආදී වශයෙන් හිතා ගන්න. එතකොට දෘෂ්ටිමය බැඳීමක් ඇති වෙනවා, දික්ටි බන්ධනයක් ඇති වෙනවා. එහෙම නැත්නම් තණ්හා බන්ධනයක් ඇති වෙනවා. මේක මෙහෙමමයි, මේකේ වින්දනයේ තියෙනවා, මේක සුඛාස්වාදේ නැත්නම් මේක දුක්ඛාස්වාදේ තියෙනවා. ඒක නිසා මේ සඳහා මේක කළ යුතුමයි, මේක තමයි කළ යුතු දේ කියලා ආස්වාදයෙන් බැඳෙන නැත්නම් රාග බන්ධනේ ඇති කරගෙන තියෙනවා. ওই විදිහට. අන්න ඒක තමයි ගැටලුව තියෙන්නේ. ඒකට බැඳිලා තියෙනවා. යම් කිසි දෙයකින් තියෙන පිනවන ගතියට බැඳිලා තියෙනවා. දැන් පිනවන ගතියයි ප්‍රශ්නේ කියලා හුඟක් අය හිතන්නේ. සුඛ වේදනා. එහෙම නැත්නම් පෙළෙන ගතිය. සමහර දේවල් වල තියෙනෝනේ පෙළෙන ස්වરૂපයක්. කය සහ මනස එක්තරා ආකාරයකට පෙළෙනවා, පීඩාවටපත් කරන ගතියක් තියෙනවා. ඒක නෙමෙයි ගැටලුව තියෙන්නේ. අපි හිතන්නේ ඒ කය මනස පෙළෙන ස්වභාවය, දුක්ඛ වේදනාවයි ප්‍රශ්න තියෙන්නේ. නේ වේදනාව සුද්ධ ධර්මයක්. ඒක ක්ලේශයක් නෙමෙයි. නමුත් අර දුක්ඛ වේදනාවත් එක්ක අපි බන්ධනයක් ඇති කරගන්නවා, ද්වේෂ බන්ධනයක් හටගන්නවා. ඒකයි ගැටලුව තියෙන්නේ. අපි අයින් කරගත යුත්තේ ඒ කොටස. ඒක තමයි නිමා කළ යුත්තේ, නිරෝධ කළ යුත්තේ, අවසන් කළ යුත්තේ, කෙලවර කළ යුත්තේ, දුරු කළ යුත්තේ, පටිනිස්සග්ගෝ, මුත්‍ති, අනාලයෝ, ඡාගෝ. ඒකයි මේ වචන වලින් කියවෙන අදහස. ඉතින් අපිට ඕක දුරු කරගන්න බැරි නෑ. අපි ඔය දුරු කළ යුත්තේ තියෙද්දි සමහර වෙලට දුරු නොකළ යුත්තේ ඉවත් කරන්න දඟලනවා. රාජකාරියට, යුතුයකමට, වගකීමට, මෙහෙවරට තියෙන රාග බන්ධනය, ද්වේෂ බන්ධනය, මෝහ බන්ධනය ඉවත් කරනව වෙනුවට යුතුයකම, රාජකාරිය, වගකීම, මෙහෙවර ඉවත් කරන්නයි අපි උත්සාහ කරලා තියෙන්නේ. ඒක තියෙන්නේ. ඉතින් ඔන්න ඔය කාරණේ අපි නිරෝධ කියන්නේ කොහොමද කියලා අපි හොඳින් අවබෝධ කරගත යුතුයි. මේකේ අයින් කරන්න ඕන, නිමා කරන්න ඕන, බැහැර කරන්න ඕන, ඉවත් කරන්න ඕන කොටස මොකද්ද? කෑල්ල මොකද්ද? ඒක සාමාන්‍ය ජීවිතයේ දුන මිනිස්යන්ට තේරෙනවා. දැන් අපි බලන්න, මම මේ සරල උදාහරණ කියන්න. අපි යම් මේවලම් පාවිච්චි කරනවානේ ජීවිතේ. ඔය මේලම් පාවිච්චි කරනකොට ඔය සමහර මේවලම් හරියට ක්‍රියාත්මක වෙන්නේ යම් ගැටලු මතු කරනවා. අපි හිතමු වාහනයක් කියලා උදාහරණයක් ඇටියෙ. ඕක ගෑරේජ් එකට අරන් ගියාම ගෑරේජ් බාසුන් නැහැ. ඕක බලලා කියනවා මේ සර් මැඩම් මේ කෑල්ල තමයි නරක වෙලා තියෙන්නේ. ඒක අපි අයින් කරන්න ඕන කියලා. වාහනේ අයින් කරන්න කියන්නේ නැහැ යා. වාහනේ දුවන්න පුළුවන් තවදුරටත්. හැබැයි මෙතන කෑල්ලක් තියෙන එක අයින් කරන්න ඕන. ඉතින් අපි කියනවා ඒක කෙලින්ම අයින් කරමු කියලා. ඒක තමයි ප්‍රශ්නේ. ඒක තමයි මේ ගැටලුව එන්නේ. ඒකෙන් තමයි මේ සද්ද එන්නේ, නැත්නම් මේ වාහනේ පදවා ගැනීමට බාධා වෙන්නේ.
ඒකේ තමයි මේ දෝෂේ මතුවලා තියෙන්නේ. ඒ කෑල්ල අයින් කරමු. අයින් කරලා. ඉතින් ඒ කෑල්ල අයින් කරුවා දුවන්න බෑනේ. ඊට පස්සේ කියනවා මේ කෑල්ල දාන්න ඕනේ දෙන්න. ඉතින් අපි අර කෑල්ල අයින් කරලා අලුත් කෑල්ල දානවා වසුනේ කියන විදිහට. ඒකට මෙතන තියෙන්නේ අන්න එහෙම දෙයක්. මේ තණ්හාව අයින් කරලා ඊට පස්සේ දුවන්නේ කොහොමද? දැන් කෑල්ල වාහනේ කෑල්ල අයින් කරුවෙන් පස්සේ අයින් කරලා දුවන්න බෑ. දෝෂ සහිත කෑල්ල අයින් කරනවා වගේම හොඳ කෑල්ලක් අපි දානවා. ඒ තමයි අපේ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා තමයි ඊට පස්සේ දාලා දුවන්නේ. එතකොට අපි රාජකාරියේ යුතුයකම මෙහෙවර වගකීම යන්නේ මොකෙන්ද? මෙත්තා කරුණා මුදිතා උපේක්ෂාව. ඒකයි බුදුදහමේ එහෙම දෙයක් උගන්වන්නේ. එතකොට ගැටලුවක් නැහැ. අර වද කරන කෑල්ල අපි දුක් ඇති කරන කෑල්ල අයින් කරලා තියෙන්නේ. දුක්ඛ සමුදය දුක ජනනය කරන කොටස අයින් කරලා තියෙන්නේ. වාහනේ දුවනවා. ඒකයි තියෙන්නේ. මම මේ නිකන් උපමාවක් නිදර්ශනයක් කිව්වේ. වාහන කතා කරනවා, වාහන ගැන කතා කරනවා නෙමෙයි. එහෙනම් අපේ ජීවිතෙත් දුක් ජනනය කරන කෑල්ල තණ්හා තවත් විස්තරයක් තුකත් රාග බන්ධනේ, ද්වේෂ බන්ධනේ, මෝහ බන්ධනේ. ඒක අයින් කරන්න. එතනින් පස්සේ තියෙන බන්ධනේ මොකද්ද? එතනින් පස්සේ තියෙන්නේ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා. ඒ හතරෙන් දැන් දුවන්නේ. ජීවිතේ. එතකොට දුකින් මිදිලා. ඉතින් ඔය නරක කෑල්ල අයින් කරලා හොඳ කෑල්ල දාන්න ක්‍රමයක් තියෙනවා. ඒක අපිට බෑනේ දැන් අර වාහනේ උපමාවෙන් කිව්වොත් නේ නරක කෑල්ල ගලවලා අයින් කරලා හොඳ කෑල්ල දාන්න ක්‍රමයක් තියෙනවා. ක්‍රමයක් තියෙන. ඒක ගෑරේජ් එකට ගෙනහිල්ලා වාහනේ අදාළ කොටස ගලවලා අයින් කරලා ඒ ක්‍රමවේදයක් තියෙනවා. අපිට ඒක මාරු කරගන්න හිතුනට ඕනේ වුණ හැටියට ඒක කරන්න බෑ. එහෙමනම් ඒකට ප්‍රතිපදාවක් තියෙනවා. මාර්ගයක් තියෙනවා, ක්‍රමයක් තියෙනවා. විධි ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒ ක්‍රමයට ගියොත් නරක කෑල්ල අයින් කරලා හොඳ කෑල්ල දාතයි. ඉතින් ඒක තමයි දුක්ඛ නිරෝධගාමිනී පටිපදාාරිය සත්‍යං. නරක කෑල්ල දුක් ඇති කරන කෑල්ල ගලවලා දාන. දුක් ඇති නොවන කොටස එකතු කිරීමේ පටිපදාව. ඉතින් ඒක අපි ඊළඟ අවස්ථාවක බලමු. ධර්ම සාකච්ඡාවකින් දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව කොහොමද මේ දුක් ඇති කරන කෑල්ල ගලවන්නේ? මොකක්ද ඒ කෑලි අපේ ජීවිතේ තියෙන? ඒක ගලවන්නේ කොහොමද? ගලවීමේ ක්‍රමවේදය මොකද්ද බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ? ඒ කෑලි වෙනුවට මොනවද අලුතෙන් දාන කෑලි? ඒ අලුතෙන් දාන කෑලි වලින් දුක ඇති වෙන්නේ නැද්ද? අර පරණ කෑලි වලින් දුක ඇති කරන්නේ කොහොමද? අපිට ඒ ගැන ටිකක් කතා බහ කරන්න පුළුවන්. ඒක අපි ඉස්සරහට තියෙනවා. ඒ අනුව සත්‍ය විභංගය අපිට තවත් සාකච්ඡාවකට යන්න වෙනවා. කමක් නැහැ අපි මේවා ඉතින් දිගට සාකච්ඡා කළ යුතු දේවල්. ඉතින් අද ඒක නිසා අපි Nirodha ගැන පමණයි දුක්ඛ නිරෝධං අරිය සත්‍යං කොමක්ද අයින් කළ යුත්තේ කියන කාරණේ ගැනයි අපි සාකච්ඡා කරේ විමසු. හොඳයි අපි වෙනදා වගේ අපේ මේ ධම් සභාවේ පසු කොටස අපි තියාගෙන තියෙන්නේ සාකච්ඡා සම්මන්ත්‍රණ සඳහා. ඒකට අපි මේ කතා බහ කරගෙන යන සත්‍ය විභංග දේශනාව තුලින් නැත්නම් චතුසත්‍ය ඇසුරින් අපිට තියෙන දහම් ගැටලු ආදී දේවල් කතා බහ කරමු. ඊට අමතරව මේ ධර්ම මාර්ගය අපි ඉදිරියට යද්දී වෙනත් මේ මාර්ගස්ත ගැටලු තියෙනවා නම් ඒවත් අපිට ටිකක් සාකච්ඡා සම්මන්ත්‍රණ කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි තම තමන් අපි මෙතන ඉන්න අපි කල්යාණ මිත්‍ර අපේ ස්වාමීන් වහන්සේලා මෙහෙණින් වහන්සේලා කවුරුත් ධර්ම මාර්ගයේ ඉදිරියට යන ඇත්තෝ ඉතින් තම තමන්ගේ ජීවිත අත්දැකීම් වුණත් මේ අපි මේ කෑලි ගලවපු හැටි අලුත් කෑලි දාගෙන දැන් ජීවිතේ යන හැටි ඒවා බොහොම වැදගත්. ඒවා තමයි මේ කල්යාණ මිත්‍රත්වයෙන් අපි බෙදා හදාගන්න. මගේ ජීවිතේ මේ දුක් ජනනය කරන කෑල්ල තිබුණා. ඒක මම අඳුනගත්තා.
අඳුනගෙන මම ඒක ගලවලා අයින් කරලා දැන් මම මේ කෑල්ල දාගෙන තියෙනවා. දාගෙන දැන් මම දුකින් මිදිලා ඉන්නේ. දැන් මගේ ජීවිතේ යන්නේ මෙහිමයි. කියලා ඒවා උනත් අපිට බෙදා හදා ගන්න පුළුවන්. සමහර විට තව කෙනෙකුට මේ ගලවා ගැනීමට ඒක උපකාරී වෙන්නත් පුළුවන්. නමුත් ඉතින් තමන්ගේ වාහනේ ගැටලුකාරී පාර්ට් එක කොටස තමන්ම දැක ගන්නවා. ඒකයි. වෙන කෙනෙක්ගේ වාහනේත් මෙහෙම සද්දයක් එනවා. ඔයාගේ වවාහනේත් සද්දයක් එනවා. මගේ වාහනේ සද්දයක් ආවා. මේ කෑල්ලෙන් ආවේ. ඉතින් මම මේ කෑල්ල ගලවලා මේ කෑල්ල දාපුවම සද්ද අඩු වුණා කියලා අනිත් වාහනේ එක්කෙනත් ගිහිල්ලා මේ මගේ වාහනේ ප්‍රශ්නේ තියෙන්නේ ඒ කෑල්ල වෙන්නේ නැති කියලා මේ බාසුන් නැහැ මෙන්න මේ අහවල් කෑල්ල ගලවලා මේ කෑල්ල දාන්න කියලා කරගත්තට හරියන්නේ නැහැ. ඇත්තටම සද්ද එන්නේ නැත්තම් මේ දුක ජනනය කරන පාර්ට් එක කොටස අපිම අඳුන ගන්න ඕන අපේ ජීවිතේ. දුක්ඛ සමුදයං අරිය සත්‍ය. ඉතින් ඒක ගැලවීම, ඒක අයින් කිරීම නිරෝධා. ඉතින් ඒක නිසා මේක සුවිශේෂයි කියන්නත් පුළුවන් එක පැත්තකින්. අපි අපේ ජීවිතවල මේ අනිත් අයගේ ජීවිතවල ජීවිතාදර්ශයන් මේ ධර්ම මාර්ගයේදී බෙදා හදාගන්න එක ඇත්තයි. නමුත් දුක්ඛං පරිඤ්ඤයයන් අපේ ජීවිතයේ ඇත්ත වශයෙන්ම දුක ඇති කරන කාරණේ මොකක්ද කියලා අප විසින්ම පිරිසිඳ දත යුතුයි. ඒකට හේතු දැනගන්නවා. ඒ හේතුව සුවිශේෂ වෙන්න පුළුවන්. පොදු හේතුව තස්සායව තණ්හා යායන් තණ්හා කියලා දක්වලා තිබ්බට අපේ ජීවිතේ අපි තණ්හා කරලා තියෙන්නේ මොකකටද? මොන විදිහටද? මොන ආකාරයෙන්ද? මේ බන්ධනේ හදාගෙන තියෙන්නේ කියලා. ඒක අප විසින්ම විමසා බැලිය යුතුයි. කොහොම නමුත් ධර්ම මාර්ගයේදී ජීවිත අධ්‍යක්ීම් නැත්නම් දහමේ අධ්‍යක්ීම් වැදගත්. ඒව බෙදා හදා ගැනීමත් සුදුසු. ඒක නිසා හොඳයි අපි එහෙනම් මෙතෙන් සිට සාකච්ඡා වාරයට යමු වෙනවා. අපිට මොනවා හරි කතා බහ කරන්න එවැනි දේවල් තියෙනවා නම් ඒ සඳහා අපි ඉඩ අවකාශ සලසා ගන්නවා මෙතෙන් සිට. ස්වාමීන් වහන්සේ අවසරයි. ඔව් කියන්නේ. ස්වාමීන් වහන්සේ මේ චතුසත්‍ය නොදැනීමම නොවේද සංකල්පනීය ස්වභාවය තුළ මේ රාග දේශ මොහ බන්ධනයන් මිදීමට අපහසු වන්නේ. ඔව් ඒක හරි. ඒකනේ සත්‍යාවබෝධය කියලා දෙයක් බුදුදහමේ මූලික වශයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත යුතුයි කියලා කියන්නේ. ඒක දැන් අපි මේ අන්තිමට කතා කර කාරණේ අනුව ගත්තොත් දැන් අපිට යම් කිසි දෝෂ සහගත කොටස අඳුනාගන්නේ නැතුව ඒක අයින් කරන්න බැහැනේ. මේ දුක ඇති කරන පාර්ට් එක, දුක ඇති කරන කොටස, දුක ඇති කරන ආකාරය, ඒක ගැලවිය යුතු, ඒක අයින් කළ යුතු ආකාරය කොහොමද ඒක අයින් කරන්නේ? ඒකේ ක්‍රමය මොකද්ද? ඔය ටික දැනගන්නේ නැතුව මේ වැඩේ කරන්න බෑනේ. ඒක නිසා චතුසත්‍යාවබෝධය දුකට හේතුවත් මිදීමත් මිදීමේ මඟ අවබෝධ කර නොගෙන බෑ මේ කාර්ය කරන්න. ඒක නිසාවෙන් තමයි නොඑක් විදිහේ ප්‍රශ්න ගැටලු ඇති කරගන්නේ. ඒක හරි. ඒකයි මේ චතුසත්‍ය අවබෝධයට මේ තරම්ම මේ බුදුදහමේ මේ ප්‍රමුඛතාව දීලා තියෙන්නේ. චතුසත්‍ය දේශනා කරා විතරක් නෙමෙයි සත්‍ය විභංග කරලා තියෙන්නේ. ඒක නොඑක ආකාරයෙන් පරියාය ක්‍රමයට පැහැදිලි කරලා තිබෙනවා. ඊළඟට ඒක අඳුනගන්න තම තමා විසින්ම පච්චත්තං වේදිතබ්බෝ. තම තමා විසින්ම තම තමාගේ ජීවිතවලට එබිලා බලලා තමාගේ ජීවිතයේ මේ දුක කියන දේ ඇති වෙලා තියෙන ආකාරය විමසා බැලීමක් ගැන මේ තරම් ගැඹුරට සාකච්ඡා කරලා තියෙන්නේ. ඒකයි නොඑක පරියාය ක්‍රමයට දේශනා කරලා තියෙන්නේ. ඒකයි. ඉතින් ඒ හරහා ගිහිල්ලා අපිට පුළුවන්කම තියෙනවා චතුසත්‍ය අවබෝධ කරගන්න. හැබැයි ඒක ඉතින් ඒක ස්වාමීන් වහන්සේ මේ ඇත්තගේ ඇත්තඩිය තුල අනිත් සතුන්ගේ පාද තියන්න පුළුවන් වගේ ගැටියක් නේද සයිනා? ඔව් ඒකෙන් කියන්නේ ඇත්තටම මේ අනිකුත් ධර්ම විවරණ සෙසු තවත් බුදුරජාණන් වහන්සේ නොඑක විදිහේ ධර්ම විවරණ කරලා තිබෙනවා.
කෙලෙස් ගැන තවත් නොයෙක් දේවල් පිළිබඳව දැන් අපි බැලුවොත් කර්ම, පටිච්ච සමුප්පාද ඔය වගේ දේවල් තවත් කෙලෙස් ගැන මේ නොයෙක් දේශනා කළා තියෙනවා. ඒතර මේ කවර දේශනාවක් වුවත් මේ චතුසත්‍යයේ කිසියම් තැනකට අඩංගු වෙනවා. ඇතුළත් වෙනවා. අර මහා ඇත් අඩියට අනිත් සතුන්ගේ අඩි ඇතුල් කරන්න පුළුවන් වගේ කිසිදු දේශනාවක් චතුසත්‍යයෙන් පිටස්තර නැහැ. මම ඒක ආරම්භයේදී අර සිංහලෝවාද වගේ සූත්‍ර නැත්නම් ආර්ථික සමාජ දේශපාලන කටයුතු සම්බන්ධයෙන් කරන ලද දේශනා කෙනෙකුට හිතෙන්න පුළුවන් මේවා චතුසත්‍යයෙන් පිට තියෙනවා කියලා වගේ. එහෙම නැහැ. ඒවත් එක හෙලාම දුරින් හෝ ළඟින් චතුසත්‍යයට සම්බන්ධයි. දැන් යුතුයකම වගකීම, රාජකාරිය, මෙහෙවර ඉෂ්ට නොකිරීම ඒක දුකට හේතුවක් වෙනවා. ගැටලුවක්, ප්‍රශ්නයක් ඇති කරන්න හේතුවක් වෙනවා. ඒක නිසා මේ මෙහෙවර, යුතුයකම, රාජකාරිය වගකීම අපි ඉෂ්ට කරනවා. හැබැයි ඒක ඇතුලේ බන්ධනේ හදාගත්තොත් අන්න එතන දුක ඇති වෙනවා. ඉතින් අපි බන්ධනේ හදාගන්න නැතුව ඒක කරනවා. ඒ විදිහට අර හැම දෙයක්ම මේ චතුසත්‍යයට දුකට හෝ දුකේ හේතුවක් වෙනවා. සමහර දේවල්, සමහර ඒවා දුකක් වෙනවා. සමහර ඒවා දුකට හේතුවක් වෙනවා. සමහර දේශනා මිදීම සඳහා, සමහර දේශනා මිදීමේ මඟ හැටියට තියෙනවා. ඉතින් ඔය චතුසත්‍යයට ඇතුළත් අඩංගුයි, අන්තර්ගතයි කවර දේශනාවක් වත්. ඒක හරියි. ඉතින් ඒක අවබෝධ කර ගැනීමයි චතුසත්‍ය අවබෝධය කියන්නේ. සාමාන්‍යයෙන් ඉස්සර මේ හස්තිපදෝපම සූත්‍රයේ ඇහුවට එච්චර වැටහීමක් ආවේ නැහැ. මේ තුල හරි වැටහීමක් ආවා සාමාන්‍යස. චතුසත්‍ය එහෙමයි සාමාන්‍ය. දෙවන් සර්ණයි සාමාන්‍ය. දෙවන් සර්ණයි සහනවද? එහෙනවා. මම කැමති අද දේශනාවත් එක්ක අපි ඔබ වහන්සේ කිව්වාගේ ජීවිතයේ අත්දැකීම් එකතු කර ගැනීම අනිත් යෝගීන්ටත් වැදගත් කියලා අපි දැන් එහෙම හිතන්නේ නැහැ. අපි අපේ ජීවිතේ වැඩ කරගෙන යනවා. පළවෙනිම කාරණේ ඔබ වහන්සේ අද කියපු වගේ අර වාහනේ කතාව. වාහනවල කෑලි අයින් කරලා අලුතින් දානවා වගේ කර පැරණි ධර්ම කතාවකක් තියෙනවා. රතාචාර්ය මේ වාහන කරත් හදන කෙනාගෙන් අහුවම එයා කියනවා ඒ වෙලාවට හිතලා තමයි බුදුරජාණන් වහන්සේ අහපු ප්‍රශ්න වලට උත්තර දෙන්නේ. ඒ වෙලාවට හිතලා තමයි ඒක නැවත ප්‍රතිසංස්කරණය හෝ නැවත හැදීම හෝ එහෙම වචන පාවිච්චි කිරීම එහෙම තත්වයකට දැන් අපි අපේ සිත් ගොඩ නගාගෙන තියෙනවා කියලා අපිට මට දැනෙනවා. ගොඩක් වෙලාවට අපි කලින් ගොඩාක් වෙලාවට පුදුලා තිබුණේ කලින් ලොකු මේ මාවාගත්ත ලෝකවල ජීවත් වෙලා ඉදිරි අනාගතයේත් මාවාගත්ත දේවල් වල ජීවත් වෙන්නේ. ඒ බලාපොරොත්තු අපි තුල තියෙනවා සමහර දේවල් තියාගෙන. නමුත් ඒවා දැන් ලොකුවට ගන්නේ නැතුව වහන්සේ කිව්වා වගේ මේ ජීවිතේ පුද්ගලයන් හඳුනාගෙන අපි තිබිච්ච නෑදකම්, ඥාතිකම්, දෙමව්පියෝ, සහෝදර සහෝදරියෝ, යාළු මිත්‍රයෝ සියල්ලන් හඳුනාගෙන ඒ අයට කල යුතුයකම පමණගෙන අපි දැන් කරන්න සෑහෙන අපි වෙනදරමින් පවතින ඒක ගොඩාක් සාර්ථක වෙලා තියෙන. ඒ තුලින් අපේ ජීවිතේම අපි අත්දැකීම ලැබනවා. මේ අපි තමයි මේ අපේ ජීවිතවල මේ ප්‍රශ්න ඇති කරගෙන තියෙන්නේ. ඒ නිසා හේතුඵල වගේ අපිම තමයි ප්‍රතිඵල නැති කරගන්න ඕනේ කියලා අපිට දැන් හොඳට වැටහෙනවා. ඒවයි ප්‍රතිඵල අපි විඳින්න බොහොම මේ නිවනින් අපේ ගමන අපි යනවා. ඒක හොඳට අපිට දැනෙනවා. හැබැයි අපිට තාම මේවා ගැටලු මේ අපි ධර්මතාව කියලා දකිනවා. අපි එහෙම ජීවත් වුණාට අපේ අවට පරිසරයේ ඉන්න හැම පුද්ගලෙක් තුලම අපිටම තියෙන දැනුම නැති නිසා ඒ අයත් එක්ක ජීවත් වෙන්නේදී අපි මේ කාරණේ පැහැදිලි කළත් ඒ අය තවමත් අපි දැන් වෙනදා වගේ අපි අනිත් අයගේ තොරතුරු මේ කියන්නේ ඕකට කියනවා අගිස්සනවා කියලා. අවුස්සලා බලන්නේ අපි තොරතුරු. අවශ්‍යතාවයක් ඇවිල්ලා ඒ අය අපිට ප්‍රතිචාර දැක්කොත් අපි අයට ප්‍රතිචාර දක්වන මට්ටමට අපි දැන් ඇවිල්ලා තියෙනවා. නමුත් මේ ප්‍රතිචාර දක්වපු වහාම ඒ අයගේ අර අපිට දැනෙන වචනෙන් කිව්වොත් කුණු ටික අපිට හලනවා.
අපි දන්නවා දැන් ස්වභාවයෙන් අපි ඒ අයගේ ස්වභාවය කියන්නේ ධර්මතාවයක් තමයි ඒ අයට. ඉතින් මේක වෙන කෙනෙකුට හලා ගන්න තමයි තියෙන්නේ. මේ අයට දැනට වඩා ප්‍රශ්න නැති කෙනෙකුට මේක කියලා නිදහස් කරගන්න ඒ අයගේ හිත සහල්ලු කරගන්න ඒ අය උත්සාහ කරන්නේ. ඒකෙදි දැන් බොහොම පහසුවෙන් ජීවිතවල මේවා අපේ ජීවිතවලට මේ දාගන්න නැතුව ගා ගන්න නැතුව මේ බොහොම ඒකට අහුම්කම් දීලා සමහර වෙලාවට ගොඩාක් වෙලාවට අපිට දැනෙන දෙයක් තමයි ඒ අයගේ ප්‍රශ්න අතාරින්නේ අය ලව්ව මේක අද්දගෙන යන්නේ. දැන් අපිට ඒක බොහොම පැහැදිලිව තේරෙනවා. ඒක නිසා අපි දැන් ඒ වයින් ඈත් වෙලා බොහොම මේ වහන්සේ මේ බුද්ධ දාර්ශනික ප්‍රජානන්සේ දේශිත ධර්මයේ අනා කරපු බොහොම අපිට මාතුලමා දක්න දෙයක් තමයි ලොකු වචන බර ඊළඟට දේශන කියන දේවල් වල මතකයේ ගොඩක් වෙලාවට රැඳුනේ නැතිනොත් මම බොහොම සරලව මේ මොහොතේ ජීවිතේ නිවිලා ජීවිතේ වැඩ කටයුතු කරනවා කියලා මට දැනෙලා තියෙනවා. මම ඒක තමයි අවශ්‍යයි. අර ලොකු දේශන වචන බර ඒ අපි මේ දේශන කරන අවස්ථාවල අපි ඒව සමහර වෙලාවට උද්දෘත කරලා බුද්ධ දේශනා කිව්වට කාරණේ අවබෝධ වෙලා ජීවිතේට ඒක ඇතුල් වෙලා තියෙනවා නම් ඒ නිවීම සැනසීම ජීවිතේ තියෙනවා නම් ඒක තමයි අවශ්‍ය. ඒක හරි. ඔකෙදි මට එකතු කරන්න යමක් තියෙනවා නම් දැන් අපි මෙහෙම කිව්වොත් දැන් නෙළුම් මල් තියෙනවනේ. දැන් අපි මේ ආර්ය ශ්‍රාවක ජීවිතේට බුදුරජාණන් වහන්සේ උපමා කරලා තියෙන නෙළුම් මල්. නෙළුම් මලක් වගේ ඉන්නවා නොගෑවි ඉන්නවා අනිශ්චිතෝජ විහෙරති කිව්වේ ඒකනේ. හැබැයි නෙළුම් මල් සමාජයේ අනිත් අය මොන දේවල් වලට පාවිච්චි කරනවද? නෙළුම් මල අනිත් අය මොන දේවල් වලට පාවිච්චි කරනවද? නොඑක් දේවල් වලට පාවිච්චි කරනවද? සමහරව ඒගොල්ලන්ගේ උත්සව සරස ගන්න නෙළුම් මල අරන් ගිහිල්ලා එතන ඒක කරගන්නවා. සමහරු මල් වඩන් වලට දාලා තියෙනවා. සමහරු මල් පූජා කරන්න අරන් තියෙනවා. සමහරු විකුණන්න අරන් තියෙනවා. හැබැයි නෙළුම් මල තමයි ඒ හැමතැනම භාවිත වෙන්නේ. එක තැනක විකිනෙනවා. එක තැනක පූජා වෙනවා. එක තැනක අලංකාරය ඇති කරන්න තියලා තියෙනවා. නේ? එතකොට දැන් ආර්ය ශ්‍රාවකයා කොතන හිටියත් නෙළුම් මල තමයි. අපි ඔය කොතන කොයි විදියට පාවිච්චි වෙන්න පුළුවන් ඒක. ඒක අපිට ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි විකිනුණත් නෙළුම් මලේ වටිනාකම වෙනස් වෙලා නැහැ. ඒක විකුණන එක්කෙනාගේ විකිණීමේ ක්‍රියාවලිය ඇතුලේ සිද්ධ වෙන දෙයක් වෙන්න පුළුවන්. ඊළඟට පූජා වෙන තැනත් නෙළුම් මලේ වටිනාකමට කිසිම හානියක් වෙලා නැහැ. ඒක පූජා කරන එක්කෙනා ඒ පූජාව ලබන එක්කෙනා අතර ප්‍රශ්නයක් ඒක. සැරසිල්ලට ගත්ත තැනත් නෙළුම් මලේ වටිනාකම අඩු වෙලා නැහැ. සැරසිල්ලට ඒක ගත්තා ඊට පස්සේ උත්සවයේ වුණාම ගුණ කොට විස කරා. ඒකට නෙළුම් මලේ ගුණාත්මක භාවයට හානි වෙලා නැහැ. ඒකට ආර්ය ශ්‍රාවකයෝ හැටියට අපි ගොඩනගාගත්ත ආර්ය ජීවිතේට කිසිසේත්ම ඒකේ වටිනාකම අඩු වෙන්නේ නැහැ. හැබැයි සමාජයේ සෙසු අය මේ ආර්ය ජීවිතේ අඳුනගෙන තියෙන විදිහ අනුව තමයි ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ. කෙනෙකුට නෙළුම් මල දකින්නේ යා සැරසිල්ලක් කරන්න තියෙන දෙයක් හැටියට. සරසන්න තියෙන දෙයක් හැටියට. එතකොට එයා ඒක ගෙනල්ලා එයා පාවිච්චි කරන්නේ එයාගේ උත්සවේ ප්‍රිය සංഭാෂණේ සරස ගන්න. තව කෙනෙකුට ඒක පේන්නේ විකුණන වෙළඳ භාණ්ඩයක් විදියට. නෙළුම් මල් විකුණන්නේ පූජනීය ස්ථානවල. ඉතින් ඒගොල්ලන්ට පේන්නේ වෙළඳ භාණ්ඩය. ඒගොල්ලෝ ගෙනල්ලා විකුණනවා. මිලක් නියම කරලා මේ මල් 5ක් මෙච්චරයි, මල් 10ක් මෙච්චරයි. එන්න මහත්තයා එන්න නෝනා මල් ගන්න අපින්ම ගන්නවා කියලා විකුණනවා. එතකොට වෙළඳ භාණ්ඩයක් නෙළුම් මල එතන. තව දෙනකොට නෙළුම් මල පේන්නේ පූජා කරන්න. ඉතින් අර එතනින් යන සැදැහැතියට පූජනීය ස්ථානයට යන සැදැහැතියට නෙළුම් මල පේන්නේ අලංකාර කිරීමේ වස්තුවක් හැටියටවත් වෙළඳ භාණ්ඩයක් හැටියටවත් නෙමෙයි. එයාට පේන්නේ පූජනීය වස්තුවක් විදියට. එතකොට එයා ඒක පාවිච්චි කරන්නේ පූජා කරන්න. ඉතින් බොහොම ශ්‍රද්ධාවෙන් අරගෙන ගිහිල්ලා උළු උඩ තියන් අරන් ගිහිල්ලා පූජාසනයේ උඩ තියලා ඒක එයා කරනවා. ඉතින් ඕක තමයි මේ ආර්ය ශ්‍රාවක ජීවිතයේ හැටි. හැබැයි නෙළුම් මලේ වටිනාකම අපි කොහේදීවත් අඩු කරගන්න අවශ්‍ය නැහැ. ඒක ගොඩ නැගුවොත්
ආර්ය ශ්‍රාවක ජීවිතේ වටිනාකම කොහෙදවත් අඩු වෙන්නේ නැහැ. හැබැයි ඉතින් ලෝකයා මේක පාවිච්චි කරනවා වෙන වෙන දේවල් වලට. ඒක අපි දැනගෙන හිටියොත් ප්‍රශ්නයක් නැහැ. නොදැන හිටියොත් අපි වත් එක රණ්ඩු කරයි ඇයි නෙළුම් මල විකුණන්නේ? ඇයි නෙළුම් මල පූජා කරන්නේ? ඇයි නෙළුම් මල උත්සව සරසන්න ගන්නේ? අපි එකක් අල්ලගනි ඕක විකුණන්න විතරයි තියෙන්නේ කියලා කෙනෙක් කියයි. නැත්තම් සමහරු කියයි නෙළුම් මල තියෙන්නේ පූජා කරන්න විතරයි. ඕව විකුණන්න එපා. ඕව මේ උත්සව වලට සැරසීම වලට ගන්න එපා. නමුත් අපි දන්නවා නම් ලෝක ස්වභාවය මේකයි කියලා. එක තැනක මේක විකිනෙනවා, එක තැනක මේක පූජා වෙනවා, එක තැනක මේක සැරසිලි භාණ්ඩයක් විදියට භාවිතා වෙනවා කියලා මේක ප්‍රශ්නයක් නෑ. නෙළුම් මලේ වටිනාකම එහෙමමයි. අපි ගොඩනගාගත්ත අනිශ්චිත විහෙරණය. නොඇලී නොගැටී නොමුලාව ජීවත් වීමේ කලාව. ඒකට හානියක් වෙන්නේ නැහැ කොහෙදවත්. හානියක් කරගන්න අපිට අවශ්‍ය නැහැ. ඒක තමයි මට ඔය මහත්යාගේ ප්‍රකාශනයට එකතු කරන්න තියෙන දේ. ඊළඟ සම්මේලනස කාරණාව පැහැදිලි. එකතු කරපු කාරණා වල පුණ්‍ය අනුමෝදනා කරනවා. තව කාරණයක් එකතු කරන්න කැමති මේ අපි මේ අනිශ්චිතව වාසය කරාට අපි අවට ඉන්න පුද්ගලයෝ අපි වෙනුවෙන් වහන්සේ දැන් ඒක කාරණාව පැහැදිලි කරලා අපි පාවිච්චි කරනවා. ඒව අපි ධර්මතාව විදිහට දැකගෙන බොහොම සරලව යනවා. නමුත් සමහර වෙලාවට උපේක්ෂා. ඔව් හැබැයි සමහර වෙලාවට ඉතින් පාවිච්චි වෙන විදිය දැන් නෙළුම් මල මල් වට්ටියේ තියෙනකොට වගේ නෙමෙයි. ඉතින් සරසන්න ගන්නකොට නෙළුම් මලට ටිකක් රිදෙනවා වෙන්න පුළුවන්. දැන් මල් වට්ටියේ නෙළුම් මල තියෙනකොට නම් හරි පරිස්සමෙන් තමයි අල්ලලා තියන්නේ මේක. ඉති ගැලවෙන්නේ නැති වෙන්න. හරි. හැබැයි ඉතින් සරසන්න ගන්නකොට මේක පෙති කපනවා සමහර වෙලාවට නේ. බලන්න ඔය නෙළුම් මල සරසන්න ගන්නකොට ඒගොල්ලෝ එහෙම ආදරෙන් ඒක ගන්නෑ. පෙති කපලා ගන්නෙ. කපලා ඒගොල්ලන්ට ඕන හැටියට තියලා එහෙම කරලා තමයි සරසන්නේ. එතකොට ටිකක් රිදෙනවා නෙළුම් මලට. නෙළුම් මලේ බැලු බැලමට නෙළුම් මලේ හැඩයත් වෙනස් වෙලා පෙති කපලා නට්ට කපලා ඒකේ කටු ගහලා ඒක වෙනත් මොකක් හරි එක ඔබලා හිර කරලා තද කරලා තමයි ඒගොල්ලන්ට ඕන හැටියට දාලානේ සරසලා ගන්නෙ මේක නේ. එතකොට ඉතින් ඒ වගේ දුෂ්කරතා තියෙන්න පුළුවන්. අපි අපේ ආර්ය ජීවිතයේ අනිත් අය සමාජ ජීවිතය ඇතුලේ අනිත් එක්කෙනා මේ කරන කියන දේවල් අනුව අපිට ටිකක් දුෂ්කරතා මතුවෙන්න පුළුවන්. නමුත් අපිට මේ පద్මාකාර ජීවිතය කඩා බිඳ ගන්න අවශ්‍යතාවයක් නැහැ. අපිට පුළුවන් ඒක පවත්වා ගන්න. තෙරුවන් සරණයි. හොඳයි අපිට වෙනත් සාකච්ඡා කළ යුතු දේ නැතිනම් අපි ධම්මම නිමා කරමු. අපේ කාලයත් ඉන් කරගත්ත කාලයත් නිමා වෙලා තියෙන නිසා ඉතින් අපි සත්‍ය විභංග දේශනාව මූලික වශයෙන් ඉදිරියෙන් තියාගෙන චතුසත්‍ය පැහැදිලි කරමින් යන්නේ. ඉතින් අද අපි විශේෂ අවධානය යොමු කළේ නිරෝධ සත්‍යයට. කුමක්ද අපි නිමා කළ යුත්තේ, නිමා විය යුත්තේ, අවසන් කළ යුත්තේ, බැහැර කළ යුත්තේ, ඉවත් කළ යුත්තේ, ගලවා දැමිය යුත්තේ කුමක්ද කියන කාරණේ තමයි අපි මේ විමසා බැලුවේ. මම හිතනවා අපේ කල්යාණ මිත්‍රයන්ට මේ කාරණේ වැටහෙන්නේ නැති. ඉතින් මේක පච්චත්තං වේදිතබ්බෝ. පච්චත්තං කියනකොට නිතරම අපි අපේ ජීවිතයේ තුලින් බලන්නේ. මොකද දුක කියන එක මේ අපි සොයන්නේ අපේ දුක්, අපිට අදාළ දුක්ඛ తত্ত্বය. ඒ වගේම අපිට අදාළ දුක්ඛයට හේතුව අපි විමසගන්නේ. ඒ දුකෙන් මිදීම තමයි මේ නිරෝධ කියලා කියන්නේ. ඒක නිසා අපේ ජීවිතයේ තුලින් තමයි මේක දකින්නේ. තමන්ගේ වාහනේ කෑල්ල කියලා අපි අර කිව්වනේ. ඉතින් එහෙම තමයි. ඒක ඒ මොහොතේ අනිත් එක අර අන්තිමට කරුණ ඉදිරිපත් කර චන්දසිරි මහත්මයා කියපු විදිහට බුදුරජාණන් වහන්සේ කාරණේ ඉදිරිපත් කරේ අබේරාජ සූත්‍රයේදී. බුදුරජාණන් වහන්සේගෙන් අබේරාජ ඇහුවේ ඔබ වහන්සේට මේවට කලින් උත්තර තියනවාද කියලා. අමතර කෑලි ගැලවීම පිළිබඳව. බුදුරජාණන් වහන්සේ කිව්වා නෑ එහෙම එකක් නෑ. එවලෙක මම බලනවා මොකද්ද වද දෙන දුක් දෙන කෑල්ල මොකද්ද කියලා. ඒක එවලෙට බලන්න ඕන. එවලෙට නිරීක්ෂණ කරලා පරීක්ෂණය කරලා සම්පරීක්ෂණය කරලා
ප්‍රඥාවෙන් විමසලා බලපුවාම අපිට ඒ වෙලෙට තේරෙනවා දැන් මේ වෙලාවේ දුක් දෙන කෑල්ල, මේ වෙලාවේ දුක ඇති කරන කෑල්ල මේක තමයි. ඒක පච්චත්තං වේදිතබ්බෝ. වර්තමාන මොහොතේ දැන අවබෝධ කරගත යුතුයි. අවබෝධ කරලා ඒකෙන් තමයි අපි අයින් වෙන්නේ. ඒකෙන් තමයි මිදෙන්නේ. දුක වර්තමානයි. දුකට හේතුවත් වර්තමානයි. ඒක නිසා වර්තමානයේ දුකට හේතුව කුමක්ද කියලා විමසලා තමයි ඒක තමයි ගලවන්න ඕන. දැන් ඇයි දුක්ඛ සමුදය කරන්නේ කියලා. ඉතින් ඒ විදිහේ ජීවිතයේ තුලින් ගිහිල්ලා මේක අවබෝධ කරලා ඒක ගලවා දැමීම අපි මේ කරන්නේ. ඒ නිසා නිතරම ජීවිත අත්දැකීම් ඇතුලේ තමයි මේ චතුසත්‍ය අවබෝධය අපි ලබන්න ඕන. එතකොට තමයි දුකින් මිදීමේ මඟ විවර වෙන්නේ. අපි ඉස්සරහට කතා කරන මඟ විවර වෙන්නේ එතකොට තමයි. ඒක නිසා අපි හොඳයි උත්සාහ කරමු මඟ විවර කරගන්නට. ඉදිරියේදී අපි ඒ ගැන සාකච්ඡා කරමු. ඉතින් අද අපි කතා කරේ නිරෝධය. නිමා කිරීම පිළිබඳව. තස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ. මේ රාග බන්ධන, මේ දේශ බන්ධන, මේ මෝහ බන්ධන. ඒවට තමයි තණ්හා කියන්නේ. ඒව තමයි අපි නිමා කරන්නේ. ඉතින් ඒ අවබෝධය ඇතුව අපේ ජීවිතේ කටයුතු කරමු. ඒක තමයි දුකින් මිදීම කියලා කියන්නේ. හොඳයි එහෙනම් අපි අද අපේ දහම් හමුව මෙසේ නිමා කරනවා. වෙනදා වගේම අපේ දහම් හමුවට ස්වාමීන් වහන්සේලා, මෙහෙණින් වහන්සේලා ඇතුළු කල්යාණ මිත්‍රයන් එකතු වුණා. මේ හැම දිනාගේම දායකත්වයේ, සහභාගීත්වයේ, සහයෝගීත්වය මේ උතුම් කටයුත්තට නන්නායුරෙන් ලැබෙනවා. ඒ වගේම මේ සාකච්ඡා අපි පටිගත වෙනවා, සංරක්ෂණය වෙනවා. ඒ වගේම බොහෝ දෙනෙකුට අසන්න පුළුවන් වෙන විදියට සකස් කරලා තියෙන YouTube channel එකට ඇතුළත් කිරීමේ කටයුත්ත අපේ කල්යාණ මිත්‍රයන් විසින්ම කරන, විශේෂයෙන් චාමින් මහත්මියමයි මේ YouTube channel එක සකස් කරලා මේ දිගටම මේ දේශනා ඇතුළත් කරමින් ඒ කාර්යය සිද්ධ කරන්නේ. ඒ වගේම මේ දේශනා මුද්‍රිත මාධ්‍යයෙන් ඉදිරිපත් කිරීම සඳහා අනිකුත් කල්යාණ මිත්‍රයන් එකතු කරගෙන ලොකු වැරවැයමක් කරමින් යනවා. ඒවටත් ඉතින් අපි පුළුවන් විදියට හැමෝම දායක වෙමු. මේවා ලියන්න, ඒවා සෝදුපත් බලන්න, මුද්‍රණ කටයුතු ආදී දේවල් වලට. ඒව ඇත්තටම සාසනික වැඩ. අපි මේවා සාකච්ඡා කරලා විමසලා තිබ්බම එක පැත්තකින් අපේ ධර්ම අවබෝධයට හේතු වෙනවා. කාරණේ මේවා අහන කියව නැත්තන්ට ඒ ධර්ම අවබෝධය අනාගතේ ලැබේ. මොකද ශාසනයේ ඉස්සර හිඳපු ඇත්තෝ ඒ කටයුත්ත කරලා තිබ්බා. ඒ ඇත්තෝ බණ දහම් කියලා තිබුණා. පොතපත ලියලා තිබුණා. ඉතින් අපි ඒවා පරිශීලනය කළා. අපිටත් ඒවා අහන්න ලැබුණා. ඒ වගේම කියවන්න ලැබුණා. දැන් මට ඊයේ රාත්‍රී 12:00 වෙනකන් එක යෝගී කෙනෙක් සාකච්ඡා කළා. ඒත් මම හිතන්නේ කැනඩාවෙම තවත් කොටසක ඉන්න කෙනෙක්. එතුමිය කිව්වේ අහම්බෙන් තමයි මේ දේශනා අහන්න ලැබුණේ කියලා. ඉතින් එහෙම ලැබුණේ අර YouTube channel එකේ එහෙම තිබුණු නිසානේ. ඉතින් ලැබිලා ඒ කරපු සාකච්ඡාවේදී මට තේරුණා ඉතින් හුඟක් දේවල් ඉතින් සාකච්ඡා වුණා, කතා බහ වුණා. ඉතින් ඒ වයින් ධර්මාවබෝධය නිවැරදි කරගන්න අවස්ථාව සැලසෙනවා. ඉතින් මේ විදිහට මේ අපි මේවා පටිගත කරලා සංරක්ෂණය කරලා තැබීමෙන් තවත් බොහෝ දෙනෙකුට යහපතක් වෙන. ඒවට අපි කියන්නේ ශාසනික මෙහෙවර කියලා. ශාසනික මෙහෙවර. එහෙම මෙහෙවරක් ආර්යයන්ටත් තියෙනවා. රාතන් වහන්සේලාටත් තිබුණා එහෙම මෙහෙවරක්. ඒව ඉතින් කළා. අනිශ්චිතව කළා. ඉතින් අනිශ්චිතව කරනකොට Tamante ඒක දුකක් නැහැ, ප්‍රශ්නයක් නැහැ. ශක්තිපමණින් කරනවා. ඒකෙන් ලෝකයටත් යහපතක් වෙනවා. ඉතින් ඒවත් අපේ කල්යාණ මිත්‍රයෝ මේ විදිහටත් මේ යහපත් කාර්යයට සහසම්බන්ධ වෙලා ඉන්න, දායක වෙලා ඉන්නවා. ඒ හැම දිනාම ඒ තමන් කරන යහපත් කටයුතු පිළිබඳව සතුටු වෙන්න. ඒවායින් බොහෝ දෙනෙකුට යහපතක් සිද්ධ වෙන නිසා. හොඳයි එහෙමනම් මේ දහම් හමුවෙන් අපි ඇති කරගත්තා වූ අවබෝධය, විශේෂයෙන් නිරෝධය පිළිබඳව මේ ඇති කරගන්න අවබෝධය තුලින් නිරෝධය කර ගැනීමට අපිට අවස්ථාව සලසා ගන්න පුළුවන්. ඒ කියන්නේ නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරගන්නට. එhmenan ඒ සඳහා මේ දහම් හමුවත් උපනිශ්‍රේ වේවා, උපකාරී වේවා, හේතු වාසනා වේවා කියන උතුම් අධිෂ්ඨානය ඇතුව අදත් අපි අපේ දහම් හමුව නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සුවපත් වේවා.